ඉතින් නංගි මල්ලි අපේ සරසවි දියවර වැඩසටහන හරහා අපි මේ වෙනකොට ජෛවපද්ධති තාක්ෂණවේදය යන විෂය සඳහා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුමාන ප්‍රශ්න පත්‍ර රැසක් සාකච්ඡා කරා. ඒ වගේම බ්ලොග් එක හරහා ආදර්ශන ප්‍රශ්න පත්‍ර විවරණ සමග ඔයාලට ලබා දුන්නා. ඉතින් ඔන්න ඔය විදිහට අපි අපේ වැඩසටහනේ ජෛව පද්ධති විෂයට අදාළ අන්තිම ප්‍රශ්න පත්‍රය තමයි අද ඔයාලා එක්ක සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. අපි හිතනවා සබරගම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ අධ්‍යයන අනුකමිටුව විසින් සංවිධානය කරලා තියෙන මේ කරපු වැඩසටහන හරහා මෙවර තාක්ෂණ වේදී විෂය ධාරාව යටතේ විභාගයට මුහුණ ඔයාලට ලොකු රුකුලක් ලැබෙන්නේ නැති කියලා තව තවත් වැඩසටහනේ සාර්ථකත්වය පෙන්눔 කරමින් දිනයක් ගත වෙද්දිම හදවත් දහසක් අපි එකතු වුණා. ඉතින් මේ වෙද්දි ලොකු පිරිස අපි එකතු වෙලා තියෙනවා. පිල්ලන ඔයාලගේ යාළුවන්ගෙනුත් මේ ගැන දැනුවත් කළ මේන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා. ඒ වගේම මතක් කරන්න ඕන සවි දියවර වැඩසටහන පිළිබඳ ඔයාලගේ අදහස් හා යෝජනා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දක්වලා තියෙන Google ෆෝම් එක හරහා ලබා දෙන්න කියලා තිල්ලා සිටිනවා. ඉතින් සබරගම විශ්වවිද්‍යාලයේ අපි ඔයාලා හැමෝටම මේ උසස් පෙළ විභාගයට හොඳින් මුහුණ දීලා සරසවි සීනේ සැබෑ කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි අපි කෙරේ විශ්වාසය තබමේ රැඳී සිටි ඔයාලා හැමෝටම. මේකදී අද මම සූදානම් වෙලා ඉන්නේ ජෛව පද්ධති තාක්ෂණවේදී පළවෙනි ප්‍රශ්න පත්‍රය වෙන බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න 20ක් සාකච්ඡා කරන්න. මේකේ ඉලෙක්ට්‍රොනික කොටසට අදාළ ප්‍රශ්න 20ක් තමයි අපි අද සාකච්ඡා කරන්නේ. අපි මුලින්ම යමු ප්‍රශ්නයට. පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා මෙම රූප සටහනේ දක්වා ඇති ඉලෙක්ට්‍රොනික උපාංගය වන්නේ කුමක්ද? 2019 උසස් පෙළ කරපු අයියලා කරලා ලැබිච්ච ප්‍රශ්නයක්. ඉතින් බලමු මේකට දාලා තියෙන උත්තර පහ මොනවද කියලා. පළවෙනි උත්තරය වහරුවක් ස්විච් ලෙස යොදාගත හැකි ට්‍රාන්සිස්ටරයක්. දෙවෙනි එක දීලා තියෙනවා වර්ධකයක් ඇම්ප්ලිෆයර් ලෙස යොදාගත හැකි ට්‍රාන්සිස්ටරයකි. තුන්වෙනි එක ඍණ ප්‍රතිදානයක් අවුට්පුට් සැපිය හැකි සංග්‍රහිත පරිපථයකි. ඊළඟ හතරවෙනි එක දීලා තියෙනවා ධන 5 වෝල්ට් ප්‍රතිදානයක් සැපිය හැකි සංග්‍රහිත පරිපථයකි. ධන 7 ප්‍රතිදානයක් සැපිය හැකි සංග්‍රහිත පරිපථයකි. ඒ වගේම මේක දීලා තියෙනවා පොඩි ස්කේතකරණයක් LM 78.5. ඉතින් මේක ඇත්තටම වැදගත්. මොකද මේ ප්‍රශ්නෙට උත්තර හොයනකොට මේක ඇත්තටම සංග්‍රහිත පරිපථයක් ඒකත් IC එකක්. ඉතින් පළවෙනි උත්තර දෙකෙන් දීලා තියෙන මේක ට්‍රාන්සිස්ටරයක් කියලා. අපිට ඒ උත්තර දෙක මෙතනින් අයින් කරලා දාත හැකි මුලින්ම මොකද මේක ට්‍රාන්සිස්ටරයක් නොවන නිසා ඊළඟ ප්‍රශ්නට අදාළ උත්තර තුනම දීලා තියෙන සංග්‍රහිත පරිපථයක් සම්බන්ධව අපි මේ කේතකරණයට අදාළව මේකේ අගය කියවීමක් සිදු කරන්න පුළුවන්. බලමු කොහොමද මේ අගය කියවන්නේ කියලා. සංග්‍රහිත පරිපථයක් කියන්නේ වෝල්ටීයතාවය ස්ථායී කර ගැනීමට සැපීම් වෝල්ටීයතාවය මගින් වෙනස් වෝල්ටීයතාවය ලබා ගැනීම මෙහි අරමුණ වෙනවා. මේ සංග්‍රහිත පරිපථයේ තිබ්බ අපේ ප්‍රශ්නේ තිබ්බේ 78.5 කියලා. ඒ වගේම සංග්‍රහිත පරිපථයක් මම මෙතනටත් ගත්තා. ඒකත් 78.5. මේක සංග්‍රහිත පරිපථයක මේ අංක 4න් මේ සංග්‍රහිත පරිපථයේ සිදුවන කාර්යය මොකක්ද කියලා කියවෙනවා. ඒකේ පළවෙනි අංක දෙක 78. මේ අංක දෙක 78 තියෙනවා නම් මෙන්න මෙතනම තියෙන අංක දෙක. ඒක ධන වෝල්ටීයතා කාණ්ඩයට අයත් සංග්‍රහිත පරිපථයක්. මෙතන 79 තියෙනවා නම් ඒක ඍණ වෝල්ටීයතා කාණ්ඩයට අයත් සංග්‍රහිත පරිපථයක්. එහෙනම් මේ IC එකක පළවෙනි අංක දෙකෙන් 78 79 වගේ අංක දෙකෙන් කියවෙන්නේ ඒක ධනද ඍණද මේ ලබා දෙන ප්‍රතිදානය කියලා. ඊට පස්සෙත් අංක දෙකක් තියෙනවා. ඒ අංක දෙකෙන් තමයි ඇත්තටම මේ කොච්චර වෝල්ට් ගානක ප්‍රතිදානය ලබා දෙනවද කියලා කියන්නේ. ඒක සංග්‍රහිත පරිපථයේ 78.5 තිබ්බොත් අන්තිම අංක දෙකෙන් 5 කියවෙන්නේ 5ක අගයක් කියවෙන්නේ. ඒ කියන්නේ 78 කියන්නේ ධන. ඒ නිසා ධන 5ක වෝල්ට් ප්‍රතිදානය ලබා දෙනවා. 78.8 තිබ්බොත් පළවෙනි අංක දෙක 78 ඒ කියන්නේ ධන. ඒ වගේම 0.8 කියන්නේ ධන 8ක ප්‍රතිදානයේ වෝල්ටීයතාවය ලබා දෙනවා. එතකොට 78.8 කියන කේතකරණය තිබ්බොත්
ධන 8ක ප්‍රතිධාන වෝල්ටීයතාවය ලබන්නේ. 79 තිබ්බොත් මේ 79 තියෙන එකක් තියෙනවා. 79.5 කියන්නේ ඍණ වෝල්ටීයතා ප්‍රතිධානය ලැබෙන 0.5න් කියවෙන්නේ ලබා දෙන වෝල්ටීයතා අගය ඍණ 5ක වෝල්ටීයතාවයක් ලබා දෙනවා. ඉතින් අන්න එහෙම තමයි IC එකක කොහොමද මේ විකේතකරණය මගින් අගය කියවීම සිදු කරන්නේ මේ වගේ ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම එන්න පුළුවන්. මේ ඇවිල්ලා තියෙන වගේම මේක දැන් 78 79 වගේ දාලා ඊළඟ පාර එවන්න පුළුවන්. මේ උත්තර මේ වෙනස් වෙලා එහෙම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන් මේ වගේ සංකලිත ප්‍රපාතයක කොහොමද අගය හොයන්නේ කියලා දැනගෙන විභාගයට යන එක වටිනවා. හරි නංගි වල්ලේ අපි මේක දෙවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. පහත ප්‍රතිරෝධකයේ රූප සටහන යොදාගෙන පිළිතුරු සපයන්න CI ohm 5 වොට් ක්ෂමතාවය සහිත ප්‍රතිරෝධකයක් දීලා තියෙනවා. ප්‍රශ්නේ අහලා තියෙන්නේ පරිපථයක් ක්‍රියාත්මක වන විට එහි අඩංගු ඉහත ප්‍රතිරෝධකය රත්වන බව නිරීක්ෂණය විය. මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා වඩාත් උචිත විසඳුම වන්නේ ඉහත ප්‍රතිරෝධකය උත්තර පහදීලා තියෙන්නේ ශ්‍රේණිගතව 25 ඕම් 5 වොට් ප්‍රතිරෝධක හතරක් මගින් ප්‍රතිස්ථාපනය කිරීම ශ්‍රේණිගතව 50 ඕම් 5 වොට් ප්‍රතිරෝධක දෙකක් මගින් ප්‍රතිස්ථාපනය ශ්‍රේණිගතව 100 ඕම් 5 වොට් ප්‍රතිරෝධක දෙකක් මගින් ප්‍රතිස්ථාපනය 200 ඕම් 5 වොට් ප්‍රතිරෝධක දෙකක් මගින් ප්‍රතිස්ථාපනය සමාන්තරගතව 100 ඕම් 5 වොට් ප්‍රතිරෝධක දෙකක් මගින් ප්‍රතිස්ථාපනය කිරීම. මේකදී අපිට දීලා තියෙන්නේ 100 ඕම් 5 වොට් ක්ෂමතාවයක් සහිත ප්‍රතිරෝධකයක්. මේකේ රත් වෙනවා කියන මොකද්ද මේකට ගන්න පුළුවන් විසඳුම කියලා අහන්නේ. එතකොට පළවෙනි එකේ කියලා තියෙන්නේ 25 ඕම් ප්‍රතිරෝධක හතරක් මෙන්න මේ විදිහට සමාන්තර මේ ශ්‍රේණිගතව සම්බන්ධ කරලා කියලා. ඉතින් ශ්‍රේණිගතව සම්බන්ධ කරන කියන්නේ මෙන්න මේ ආකාරයට සමාන්තරගත කියන්නේ මෙන්න මේ ආකාරය. ශ්‍රේණිගතව සම්බන්ධ කරාම මේක සමග ප්‍රතිරෝධය අපිට ගත්ත එකේ R සමානයි R1 දැන් R2 මේ ආකාරයට තියෙන ප්‍රතිරෝධක ගණන එකතු කරන්න තියෙන්නේ. අපි මේකේ 25 ගානේ සමග ප්‍රතිරෝධය බැලුවොත් 100ක් එනවා. 100යි ඕම් මේ වගේම මේක දීලා තිනවා 5 වොට් ක්ෂමතාවයක්. ඒ කියන්නේ 5 වොට් ශක්ති ක්ෂමතාවයක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේකේ 5 වොට් ගානේ සෑම ප්‍රතිරෝධයකින් 4 වතාවක් 4 ගුණයකින් ශක්තිය මේකේ හානි වෙනවා. ඒ කියන්නේ මේකේ ශක්ති හානිය උපරිමයි. ඉතින් මේක අධිකව තවත් රත් වෙන එකයි වෙන්නේ. ඉතින් මේ පිළිතුර අපිට ගන්න බෑ. මෙන්න මේක ශ්‍රේණිගතව 25යි ඒක ගන්න බෑ අපිට මේ කියන විදිහට. මොකද අධික ශක්ති හානියක් තියෙනවා. ඊට අපි දෙවෙනි පිළිතුර බලමු. 50 ඕම් 5 වොට් ප්‍රතිරෝධක දෙකක් ප්‍රතිස්ථාපනය කිරීම. ඉතින් අර විදිහටමයි. කලින් අපි 25 වොට් 25 වෝල්ට් දැම්මේ. අපි බලමු 50යි වෝල්ට් දාලා 50යි ඕම් සමාන 50යි ඕම්. ඉතින් අපි මේක සමක ප්‍රතිරෝධය වල 100ක් එනවා. ක්ෂමතාවය 10ක් තියෙනවා. මොකද ප්‍රතිරෝධක දෙකයි 5 විදිහටම තියෙනවා. අපි ළඟ උත්තරයට යම් බලන්න. ශ්‍රේණිගතව 100 ඕම් 5 වොට් ප්‍රතිරෝධක දෙකක් මගින් ප්‍රතිස්ථාපනය. අපිට 100 වොට් 100 ඕම් 5 වොට් තමයි මේ ප්‍රතිරෝධකය කියලා තියෙන්නේ. ඉතින් මේ ශ්‍රේණිගතව 100 ඕම් ප්‍රතිරෝධක දෙකක්. ඒ කියන්නේ 200ක් වෙනවා. සමග ප්‍රතිරෝධය වෙනවා 200. ඒකට මේ පිළිතුර අපිට ගන්න පුළුවන්. නැහැනේ. මොකද අපිට කියලා තියෙන්නේ 100 ඕම් ප්‍රතිරෝධකයක් තමයි මෙතන භාවිතා කරන්නේ. ඒ කියන්නේ මෙතන ප්‍රතිරෝධය වෙන්නේ 100යි. ඉතින් 200යි ඕම් ඒක අපිට කොහොමද ගන්න බෑ. ඊට පස්සේ අපිට කියලා තියෙනවා සමාන්තරගතව 200 ඕම් 5 වොට් ප්‍රතිරෝධක දෙකක් මගින් ප්‍රතිස්ථාපනය. සමාන්තරගතව කියන්නේ මෙන්න මේක. මේ ප්‍රතිරෝධකයේ මේ ප්‍රතිරෝධකයේ සමාන්තරගතව තමයි තියෙන්නේ.
මේ විදිහට 200යි ඕම් බලමු 200යි ඕම් දාලා 200යි එකක් 200යි ඕම් මේකේ සමග ප්‍රතිරෝධය ගත්තාම එන්නේ ගන්න මෙන්න මේ සූත්‍රය යොදාගෙන 1/8 R සමානයි 1/200 ධන 1/200 මේ සුළු කරාම 1/8 R 2/200යි සුළු කරාම 1/100යි සමානයි 100යි. ඒකට අපි බලාපොරොත්තු වෙනවා 100ක ප්‍රතිරෝධීතාවය ලැබිලා තිනවා. ඒ වගේම මේකේ 10යි වොට් ක්ෂමතාවයක් තියෙනවා මේ ප්‍රතිරෝධක දෙකක්. හින්දා ඒ වගේම මේ ධාරාව බෙදිලා යන හින්දා මේක අපිට ගන්න සාමාන්‍ය උත්තරයක් විදිහට සලකන්න පුළුවන්. ඊට පස්සේ සමාන්තරගතව 100යි ඕම් ප්‍රතිරෝධක දෙකක් සමාන්තරගතව 200යි. ඒක අපිට මේ ප්‍රතිරෝධක 200යි. ප්‍රතිරෝධකය මේ විදිහට සමාන්තරගතව ආය සම්බන්ධ කරලා තියෙනවා. එතකොට 200 දාලා අපිට සමග ප්‍රතිරෝධය ආවේ 100යි 100 දැම්මම 50යි එන්නේ සමග ප්‍රතිරෝධය. ඉතින් අපි 100 ප්‍රතිරෝධකය භාවිත කරන්න කිව්වොත් ඉතින් අපිට ඒකත් ගන්න බෑ. ඉතින් වඩා සුදුසු උත්තරය සමාන්තරගතව 200 ඕම් ප්‍රතිරෝධක දෙකක් භාවිතා කිරීම කියලා අපිට ගන්න පුළුවන්. හරි නම් මල්ලි අපි දැන් තුන්වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න යන්නේ. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නය. විද්‍යුත් පරිපථයක ප්‍රතිරෝධක භාවිතය සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශනය තෝරන්න. පහත ප්‍රකාශات තුළින් වඩාත් නිවැරදි වන්නේ කුමන ප්‍රකාශයද කියලා අහලා තිනවා. ABC කියලා ප්‍රකාශ තුනක් දීලා තියෙනවා. වෝල්ටීයතාව පාලනය කළ හැකි, ධාරාවන් පාලනය කළ හැකි, ප්‍රත්‍යවර්ත ධාරාව සරල ධාරාව බවට පරිවර්තනය කළ හැකි. මේ විදිහට ප්‍රශ්න උත්තර පහක් දීලා තියෙනවා. A පමණයි, B පමණයි, AB පමණයි, C පමණයි, A හා C පමණයි කියලා. අපි බලමු ප්‍රතිරෝධකයක් කියන්නේ මොකක්ද කියලා. ප්‍රතිරෝධකයක් සරලව ප්‍රතිරෝධකයක් කියන්නේ සරලව කිව්වොත් එතන ධාරාව පාලනයට ප්‍රධානම භාවිතා කරන උපාංගයක්. ඉතින් මේ ප්‍රතිරෝධක නිසා ගොඩක් ඉලෙක්ට්‍රොනික උපාංග වල ආරක්ෂාව තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම වැඩි ධාරාවක් ගලා යෑම වළක්වා ගන්නට ඒ වගේම ධාරාව අපිට අවශ්‍ය විදිහට පාලනය කරගන්න මේ ප්‍රතිරෝධක ගොඩක් දායක. ප්‍රතිරෝධක ආකාර තුනක් තියෙනවා. ස්ථිර ප්‍රතිරෝධක fixed resistors කියලා කියනවා. ඊට පස්සේ විචල්්‍ය ප්‍රතිරෝධක variable resistors. ඊට පස්සේ ආලෝක සංවේදී ප්‍රතිරෝධක light dependent resistors LDR කියන නමින් හඳුන්වන resistors ආකාර තුනයි. මේ ස්ථිර ප්‍රතිරෝධක කියන එකේ ඔයගොල්ලෝ දැකලා ඇති සාමාන්‍ය අර ප්‍රතිරෝධකයක් ප්‍රැක්ටිකල් කරනකොට එහෙම පෙන්නනවා. මේකේ මේ කලර් බෑන්ඩ් එහෙම තියෙනවා. මේකදී අපි මේ ප්‍රතිරෝධක කලර් මේ බෑන්ඩ් වලින් කොහොමද කියවන්නේ කියලා අපි දැනගෙන ඉන්න එකත් වැදගත්. මම ඒක නම් මෙතන කියලා දෙන්න යන්නේ නැහැ. ඉතින් මේ ප්‍රතිරෝධක කලර් බෑන්ඩ් වලින් කියවුවට පස්සේ මේකේ අගයක් තියෙනවා. එන්නේ අගය තමයි මේ ස්ථිර ප්‍රතිරෝධක වල මේ වටිනාකම වෙන්නේ. ඉතින් මේ ස්ථිර ප්‍රතිරෝධක අගය ඒගොල්ලෝ හදනකොටම ඒක නිශ්චිත මේ කරලා එවන්නේ. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඉතින් ස්ථිර ප්‍රතිරෝධක වල අගය ඒක හදන නිෂ්පාදකයා එවන ප්‍රමාණය අනුව තමයි ඉතින් අපි මිලදී ගන්නකොට මේක අපිට අවශ්‍ය වටින්නේ. විචල්්‍ය ප්‍රතිරෝධක වල යම් පරාසයක් තුළ අපිට පුළුවන් ප්‍රතිරෝධකතාවය වෙනස් කරගන්න. ඊට පස්සේ ආලෝක සංවේදී ප්‍රතිරෝධක ආලෝකය අනුව ප්‍රතිරෝධකතාවය වෙනස් කරගන්න ප්‍රතිරෝධක. මේ තියෙන්නේ ස්ථිර ප්‍රතිරෝධකයක්. මේක variable resistance ඒ කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධකයක්. ඒ වගේම ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ කතා කරනකොට ප්‍රතිරෝධක ප්‍රධානම කරන්නේ ධාරාව පාලනය කරන එක. ඒකට අපිට ධාරාව පාලනය කළ හැකි කියලා B උත්තරයක් දීලා තියෙනවා. වෝල්ටීයතාව පාලනයක් අපිට සිදු කරන්න බෑ. ඒකෙන් ප්‍රත්‍යවර්ත ධාරාව සරල ධාරාව බවට පත් කිරීම සිදු කරන්න බෑ. ප්‍රතිරෝධකයෙන් අපිට B උත්තරේ පමණ කියලා තමයි ගන්න වෙන්නේ. පහසුවෙන් මේකටත් උත්තරේ B කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. හරි අපි ඊළඟට හතරවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරමු. හතරවෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ පහද සංකේත සලකන්න.
එම සංකේත වලින් දක්වන්නේ කියලා අපිට පින්තූර තුනක් දීලා තියෙනවා. පින්තූර කියන්නේ මේ සංකේත තුනක් දීලා තියෙනවා. ඉතින් මේ විභාගයකට යනකොට ඇත්තටම මේ ඉලෙක්ට්‍රොනික කොටසින් එන ප්‍රශ්න වලට බොහෝ වෙලාවට මේ වගේ සංකේත සටහන් යොදා ගන්න පුළුවන් ප්‍රශ්න අහන්න. ඉතින් ඒක බලාගෙන යන්නේ ගොඩාක් වැදගත්. මේව අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕන. අඳින්න වගේම දැකපු ඕනම ස්ථානයක මේක හඳුනා ගන්නත් පුළුවන් වෙන්න ඕන. මේ පළවෙනියට A කියලා තියෙන එක අපිට නිකන් දැකලා පුරුදුයි. ගොඩක් වෙලාවට ඈත දකින්න පුළුවන් පරිපතයක වුණත් පරිපත සටහනක වුණත් පහසෙන් දකින්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් අපි ඒක සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍ය ප්‍රතිරෝධකයක් කියලා තමයි අපි ඒක හඳුන්වන්නේ. ඒක ප්‍රතිරෝධකයක් කියලා. ප්‍රතිරෝධකයක් කිව්වම ඒ වගේම ඒ ප්‍රතිරෝධකයේ විවිධ කාණ්ඩ තියෙනවා. ඒ එකම යන එකක් තමයි මෙන්න මේ සංකේතෙත් මේක ප්‍රතිරෝධකයක් තමයි. ඉතින් මේක නම් සාමාන්‍ය මතක නැති වුණා. මේක නම් මතක තියෙන්න ඕන එකක්. මේක ඇවිල්ලා විචල්්‍ය ප්‍රතිරෝධකයක්. වගේම C. මේ නිකන් අපි දැකලා පුරුදු එකකට සමාන එකක්. ඒ සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම එකක්. මේක දැකලා මේ වියලි කෝෂය. වියලි කෝෂයක අදින්නේ මෙන්න මේ වගේ සටහන. අපි බලමු සංකේත ටිකක් මේවට අදාළව. ප්‍රතිරෝධකයක් මෙන්න මේ දරේ තමයි ඇත්තටම අපි කඩේකින් මෙන්න මේ ගන්න ගියත් පරිපතයක තිබ්බත් මෙන්න මේ වගේ තමයි අපිට දකින්නේ. මේ තියෙන එකේ සංකේත සටහන ප්‍රතිරෝධක ආකාර කීපයක් තියෙනවා. මම සාකච්ඡා කරනවා මේ කලින් දාරිත්‍රක වුවහම මෙන්න මේවා තමයි දාරිත්‍රක කියන්නේ. මේ දාරිත්‍රකත් ආකාර කීප විවිධාකාර දාරිත්‍රක වර්ග වලට සංකේත සටහන් තියෙනවා. ඉතින් මේවා ඇත්තටම හොඳින් බලලා නිරීක්ෂණය කරලා මේවා අඳින්න පුරුදු වෙන්න, ඒ වගේම හඳුනා ගන්නත් පුරුදු වෙන්න. ට්‍රාන්සිස්ටරය, ඩයෝඩ්, ස්විච් මේක නම් ඉතාමත් මොකද මේ දැනගෙන ඉන්න ඕන දෙයක්. බැටරි මේකට විභාජක ප්‍රෝග්‍රෑම් එකක් දැනගෙන ඉන්න ඕන. බල්බය මේවා සරල ඒවා. එතකොට මේක සාමාන්‍ය ප්‍රතිරෝධ. ඒකට පළවෙනි උත්තරේ ගන්න බෑ මොකද පළවෙනි දාරිත්‍රකයක් කියලා තියෙනවා. දෙවෙනි එක සාමාන්‍ය ප්‍රතිරෝධකයක්. දෙවෙනි උත්තරේ කියන්නේ පළවෙනි එක සාමාන්‍ය ප්‍රතිරෝධකයක්, දෙවෙනි එක විචල්්‍ය ප්‍රතිරෝධකයක්. තුන්වෙනි උත්තරේ තියෙන්නේ වියලි කෝෂයක්. දැන් මෙතන වියලි කෝෂයක් බැලුවා මෙන්න මේ වගේ සංකේතයක් තියෙනවා. ඉතින් මෙතන මේ අග්‍ර දෙකම එක සමානව තියෙන මේක වියලි කෝෂයක් වෙන්න බෑ. ඒ උත්තරේ අපිට ගන්නත් බෑ. ඊළඟට දීලා තියෙනවා සාමාන්‍ය ප්‍රතිරෝධක, විචල්්‍ය ප්‍රතිරෝධක, දාරිත්‍රකයක් කියලා. අපි දාරිත්‍රක වලට ගියොත් බිම තියෙනවා දාරිත්‍රකයක සංකේතය. ඉතින් අපිට ඒ උත්තරේ පහසුවෙන්ම ගන්න පුළුවන් සාමාන්‍ය ප්‍රතිරෝධක, විචල්්‍ය ප්‍රතිරෝධකයක් වගේම දාරිත්‍රකයක්. හරිනම් ගෙවලේ අපි බලමු පස්වෙනි ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ආර් ප්‍රතිරෝධකයේ කාර්ය වනුයේ කියලා රූප සටහනක් දීලා තියෙනවා. ආර් කියන්නේ ප්‍රතිරෝධකයක් කියලා ඒගොල්ලෝ කියලාම තියෙනවා. අපි දන්නවා ප්‍රතිරෝධක වල ගුණාංග අපි දැන් ඉගෙන ගන්න තියෙන ඒවා. ඉතින් විභවාන්තරයේ බෙදීම අපි පහසුවෙන්ම දන්නවා. ප්‍රතිරෝධකයක් කරන්න පුළුවන් දේවල් සංවාදික වර්ධනය කිරීම, චුම්බක ක්ෂේත්‍ර උත්පාදනයේ විද්‍යුත් ආරෝපණ ගවඩා කිරීම කරන්න බෑ. මේ පහසුවෙන්ම ගන්න පුළුවන් උත්තරය විභවාන්තරයේ බෙදීම. හරිනම් ගෙවලි අපි 6 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. මේක සම්මත සංකේත වලට අදාළ ප්‍රශ්නයක්. පහසුවෙන් මේ වගේ ප්‍රශ්න වලට උත්තර අපිට හොයලා මේ අපිට විභාගයට කාලය ඉතුරු කරගන්න පුළුවන්. දැන් අපි සංකේත හඳුනාගෙන ඉන්නේ ආලෝක සංවේදී ප්‍රතිරෝධකයේ සම්මත සංකේතය වෙනුයි. ආලෝක සංවේදී ප්‍රතිරෝධකයේ සම්මත සංකේතය වෙනුයි. දැන් මේකේ සංකේත සටහන් කීපයක් දීලා තියෙනවා. මේක අපි දන්නේම සලකමු කරගෙන. මේක ප්‍රතිරෝධකයක් අපි දන්නවා. මේක විචල්්‍ය ප්‍රතිරෝධය. ඒකත් අපි දන්නවා. දාරිත්‍රකයක්. ඒකත් අපි දන්නවා. මේවා හොඳට දැකලා පුරුදු. මේකත් ප්‍රතිරෝධකයක්. මේක තමයි එහෙනම් වෙන්න ඕන ආලෝක සංවේදී ප්‍රතිරෝධක. මේ අතම ආලෝක ප්‍රතිරෝධක මේකට කියනවා LDR කියලා. LDR කියන්නේ light dependent resistor කියන දිග නාමය තමයි ඉංග්‍රීසි වලින් මේකට කියන්නේ. ඉතින් අපිට පහසුවෙන් 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මේක ගන්න පුළුවන්. හරි දැන් අපි කතා කරන්න යන 7 වෙනි ප්‍රශ්නය. 7 වෙනි ප්‍රශ්නේ මොකක්ද බලමු. සෙනර් ඩයෝඩේ කාර්ය වනුයේ උත්තර පහක් දීලා තියෙනවා.
ආලෝකයේ නිපදවීම තරංග සෘජුකරණය වෝල්ටීයතා යාමකයක් ලෙස විද්‍යුත් ආරෝපණ ගබඩා කිරීම සංඥාවක් වර්ධනය කිරීම. අපි සෙනර් ඩයෝඩය ගැන පොඩ්ඩක් බලමු. සෙනර් ඩයෝඩය ගැන කතා කරනකොට සෙනර් ඩයෝඩය වෝල්ටීයතා යාමකයක් ලෙස ක්‍රියා කරන වෝල්ටීයතා යාමක වෝල්ටීයතාව පාලනය කරනවා. ඒ කියන්නේ වැඩි වෝල්ටීයතා එනකොට ඒක පාලනය කිරීමක් කරනවා. පරිපථයේ අමතර ධාරාව පාලනය කර තාපය බවට පරිවර්තනය. කියන්නේ සෙනර් ඩයෝඩ වෝල්ටීයතා යාමකයක් ලෙස ක්‍රියා කර පරිපථයේ අමතර ධාරාව පාලනය කර තාපය බවට පරිවර්තනය. අපි බලමු මේ පරිපථ සටහන. මෙතන තියෙනවා මේක අපි නම් කරොත් මේ තියෙන්නේ විචල්්‍ය විභව සැපයුම. විචල්්‍ය විභව සැපයුම. මේක ප්‍රතිරෝධකයක්. මේක කියලා දාමු. මේක අපේ පරිපථයේ තියෙන සංවේදක උපකරණයක්. ගොඩක් වටින සංවේදක උපකරණයක්. මේක අපි දැනට මේ කොටස නම් කරමු තමයි සෙනර් ඩයෝඩය. දැන් මේ පරිපථ සටහනේ මෙතනින් අපි වෝල්ට් 10ක විභව සැපයුමක් දුන්නොත් මේ ප්‍රතිරෝධකය හා මේ සංවේදක උපකරණ අතර විභව බෙදීම එකට එක කියලා අනුපාතයක් කියලා අපි අනුමාන කරනවා. මේ ආකාරයට විභව බෙදීමක් එනකොට මෙතනින් වෝල්ට් 5ක් දුන්නොත් මෙතනට වෝල්ට් 5ක් විදිහට මෙතනට වෝල්ට් 5ක් විදිහටත් බෙදිලා යනවා. ඉතින් අපි මෙතනට වෝල්ට් 20ක් දුන්නොත් මෙතනට 10ක් මෙතනට 10ක් විදිහට බෙදිලා යනවා. දැන් අපිට එහෙම මෙතන අපේ සංවේදක උපකරණයට දරා ගන්න පුළුවන් උපරිම වෝල්ටීයතාවයක් තියෙනවා කියලා අපි සලකනවා. කියන්නේ දැන් මේක වටින උපකරණයක් මේ හිතෙන තරම් මේකට විද්‍යුතය ලබා ගන්න බෑ. මේක සාමාන්‍ය වෝල්ට් 5කදී 5කට වඩා ලැබුණොත් ධාරාව මේක පිච්චිලා යනවා. මේ ක්‍රියාවේරීත වෙනවා. ඒ නිසා අපි ඉස්සරහෙන් තව ප්‍රතිරෝධකයකුත් දාලා. ඉතින් මෙතනින් අපි වෝල්ට් 20ක විභව සැපයුමක් දුන්නොත් මෙතනට 10කුත් මෙතනට 10කුත් බෙදලා යන ඉන්න මේ පහේ කතාව නැති වෙලා ගිහිල්ලා මේක පිච්චිලා යනවා. ඒ නිසා මේ වැඩි වෝල්ටීයතාව මේක එන එක වළක්වා ගන්න අපි මෙතනට දා ගන්නවා මේ වෝල්ට් සංවේදකයට වෝල්ටීයතාවයට සමාන සෙනර් ඩයෝඩය 5 වෝල්ට්. මේ සෙනර් ඩයෝඩය යුනිට් ඩයෝඩ් වගේ නෙමෙයි පොඩ්ඩක් වෙනස් විදියට ක්‍රියාත්මක. දැන් සෙනර් ඩයෝඩය මේ විදිහට සමාන්තරගතව සම්බන්ධ කරගත්තාම 20 වෝල්ට් සැපයුමක් දුන්නොත් කොච්චර මෙතනින් 10ට 10 බෙදලා යන්න ඕන උනත් මේකට ලබා ගන්නේ 5ක්. ඒක වෙන්නේ කොහොමද කියලා බලමු. සාමාන්‍ය අවස්ථාවේදී සෙනර් ඩයෝඩය අක්‍රියව පවතී. කියන්නේ මෙතනට වෝල්ට් 5 වෙනකම් මේක අක්‍රිය අවස්ථාවේ පවතී. වෝල්ට් 5ට වඩා වැඩි වෙච්ච ගමන් මෙන්න සෙනර් ඩයෝඩය සෙනර් වෝල්ටීයතාවේදී බිඳ වැටීමට ලක් වෙලා මේක හරහා වෝල්ට් 5ක් පමණක් දිගටම නියතව පවත්වා ගනිමින් මේ සංවේදක උපකරණය ආරක්ෂා කරනවා. ඒ කියන්නේ සෙනර් ඩයෝඩය වගේ කරන්නේ වැඩිපුර එන මේ ධාරාව අවශෝෂණය කරගෙන ඒක තාපය බවට පරිවර්තන නම් අවශ්‍ය උපකරණය ආරක්ෂා කර ගැනීමත් සලස්වනවා. මෙතනදී ඒ නිසා අපිට 7 වෙනි ප්‍රශ්නෙට හසුවෙන්ම ගන්න පුළුවන් උත්තරේ තමයි වෝල්ටීයතා යාමකයක් ලෙස. ඒ කියන්නේ වැඩිපුර වෝල්ටීයතාව පාලනය කරලා උපකරණ ආරක්ෂා කර දීම සිදු කරනවා සෙනර් ඩයෝඩය. අපි දැන් යන්නේ 8 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න අංගියේ මල්ලියේ. අපි බලමු 8 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. 8 වෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ ට්‍රාන්සිස්ටර් සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න. දැන් ඔයගොල්ලෝ විද්‍යුත් උපකරණ වල සංකේත පවා දන්නවා. දැන් ට්‍රාන්සිස්ටර් කියන්නේ මොකක්ද කියලා පොඩි අවබෝධයක් තියෙන්නත් ඕන. බලමු ප්‍රශ්නේ සාකච්ඡා කළා. එය අක්‍රීය උපාංගයකි. එයට කුඩා විද්‍යුත් සංඥාවක් වර්ධනය කළ හැක. C ඒ ක්‍රියාත්මක වීමට නම් පාදම ධාරාව ඇති විය යුතුය. එහි PN සංදි එකක් ඇත. මින් සත්‍ය වෙනුයි කියලා අපිට උත්තර පහක් දීලා තියෙනවා. අපි බලමු ට්‍රාන්සිස්ටර් ගැන පොඩි තියරි කොටසක්.
ට්‍රාන්සිස්ටරයක් යනු පාලනය, වර්ධනය හා විවිධ තත්ත්වයේ විද්‍යුත් සංඥා නිපදවීමට භාවිතා කරන උපාංගයකි. මේ ස්විච්යක් හෝ වර්ධකයක් ලෙස ක්‍රියා කරනු ලබයි. මෙන්න මේක ඉතාමත් වැදගත්. ස්විච්යක් හෝ වර්ධකයක් ලෙස ට්‍රාන්සිස්ටරයක් ක්‍රියා කරනවා. ඊට පස්සේ තවදුරටත් කියලා තියෙනවා ට්‍රාන්සිස්ටරයක සුවිශේෂීම ලක්ෂණය වන්නේ පාදම ඔස්සේ විද්‍යුත් ධාරාවක් ගැලීමට සැලැස්වීම. එමෙන් කිහිප ගුණයක් විශාල ධාරාවක් ලබා ගන්නයි. එතන මේ වැදගත් මේවා තමයි MCQ වල ඇත්තටම අහන්නේ. ඒ වගේම ට්‍රාන්සිස්ටරයක PN සංදි දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති ඉගෙනගෙනත් ඇති අපි ට්‍රාන්සිස්ටර් ආකාර දෙකක් තියෙනවා. PNP ට්‍රාන්සිස්ටර, NPN ට්‍රාන්සිස්ටර, NPN ට්‍රාන්සිස්ටර, PNP ට්‍රාන්සිස්ටර. මේ PNP කියන එකේ NPN කියන එකේ NPN මේ ආකාරයට තියෙන ඒවා. ඊපස්සේ PNP කිව්වොත් දැන් PN සංදි දෙකක්. මෙතන PN එක සංදියක්, මෙතන අනිත් සංදි දෙකක් තියෙනවා. මෙතන PN සංදි එකයි, මෙතන PN සංදි දෙක. දැන් ට්‍රාන්සිස්ටරයකට අපි දන්නවා දැන් PN සංදි දෙකක් තියෙනවා. ඒ වගේම පාදම ඔස්සේ ධාරාවක් මේ ගැලීමට සැලැස්වීමේ එමෙන් කීප ගුණයක් විශාල ධාරාවක් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම ට්‍රාන්සිස්ටර් ආකාර දෙකයි NPN ට්‍රාන්සිස්ටර, PNP ට්‍රාන්සිස්ටර. මේ තියෙන ට්‍රාන්සිස්ටරයකට අදාළ සංකේතය මේක වෙනස් වෙනවා. මේ ඊතලයේ අනිත් පැත්තට තියෙන ඒ ආකාර PNP සහ NPN ආකාර දෙකට අපි ට්‍රාන්සිස්ටරයක් දැන් මේ ආකාරයට මේකේ පාද තුන නම් කරගත්තොත් මුලින්ම තියෙනවා කලෙක්ටර්. එහෙම නැත්නම් සංග්‍රාහකය. මේකට අපි කියනවා සංග්‍රාහකය. ඊට පස්සේ තියෙනවා මැද තියෙනවා බේස් පාදම. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා එමීටර්. නැත්නම් විමෝචකය. තවදුරටත් මේ සංග්‍රාහක පාදම් සහ විමෝචක ගැන අපි සලකලා බැලුවොත් සංදි දෙකටම පොදු ප්‍රදේශය මෙන්න මේ ප්‍රදේශයට අපි කියනවා පාදම කියලා. මේක ඉතාමත් වැදගත්. පාදම E හා C ප්‍රදේශ එකට සම්බන්ධ කිරීම සිදු කරනවා. දැන් E කියලා නම් කරන්නේ එමීටරය, C කියන කලෙක්ටරේ. E හා C ප්‍රදේශ දෙකම එකට සම්බන්ධ කරන්නේ පාදම. ඒකට අපි කියනවා B බේස් එක කියලා. ඊට පස්සේ පාදම වෙත ධාරා විමෝචකය මගින් මොකද වෙන්නේ? පාදම වෙත ධාරා වාහක පිටකරනු ලබන්නේ විමෝචකය මගින්. ඒ වගේම සංග්‍රාහකය ගැන කිව්වොත් පිටකරනු ලබන ධාරා වාහක වැඩි ප්‍රමාණයක් රඳවා ගැනීම සිදු කරන්නේ සංග්‍රාහකය. ඉතින් අපි ප්‍රශ්නෙට උත්තරේ සාකච්ඡා කරමු. දැන් ඒව අහලා තියෙන පළවෙනි එක දීලා තියෙනවා. එය අක්‍රීය උපාංගයකි. ඒක අපි හරියටම තාම දන්නේ. මේක තියමුකෝ. ඊට පස්සේ ඒකට කුඩා විද්‍යුත් සංඥාව වර්ධනය කළ හැකියි. ඔව් අපි දැන් කිව්වා ඒක පාදම හරහා මේ විද්‍යුත් ධාරාව වර්ධනය කරන්න පුළුවන්. ඒකට හරි ඒ ක්‍රියාත්මක කරන පාදම ධාරා ඇති. ඉතින් E හා C සංදි දෙකම එකට සම්බන්ධ කරන්නේ B බේස් එක මගින්. ඒක අනිවාර්යයෙන් මේ හරහා ධාරාවක් ගලා යන සිදුවිය යුතුමයි. අපිට ඒකත් හරි කියලා ගන්න පුළුවන්. PN සංදි එකක් ඇත. අපි දන්නවා දැන් PN සංදි දෙකක් තියෙනවා කියලා ට්‍රාන්සිස්ටරයකට. එය අක්‍රීය උපාංගයකි. ඔයගොල්ලෝ දැන් ඉලෙක්ට්‍රොනික උපාංග තියෙනවා ආකාර දෙකක්. එකක් සක්‍රීය උපාංග, අනික අක්‍රීය උපාංග. සක්‍රීය උපාංග ගැන කතා කරොත් ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේදී මේ සක්‍රීය උපාංග වලට අවශ්‍ය පරිදි විදුලිය ලබා දීලා අපිට මොකක් හරි ප්‍රයෝජනවත් කාර්යයක් සිදු කරගන්න පුළුවන්. ඒවට අයත් වෙනවා ට්‍රාන්සිස්ටර්, ඩයෝඩ්, IC වගේ දේවල්. අක්‍රීය උපාංග ගැන කතා කරොත් සක්‍රීය උපාංග වලට අවශ්‍ය පරිදි ධාරාව විභවාන්තරය සැපීම පාලනය කළ ඒ අවශ්‍ය පරිදි සැපීම තමයි අක්‍රීය උපාංග වල කාර්යය. එහෙනම් සක්‍රීය උපාංග වලට අවශ්‍ය ධාරාව පාලනය කළ ලබා දෙන අක්‍රීය උපාංග වල.
අක්‍රීය රූපාංග වලට උදාහරණ දාරිද්‍රක ප්‍රතිරෝධක වගේ දේවල් ගන්න පුළුවන්. එහෙනම් සක්‍රීය උපාංගයක් කියලා අපි ට්‍රාන්සිස්ටර් එකේ කිව්වා. එහෙනම් ඒකත් වැරදි. ඒ අක්‍රීය උපාංගයක් නෙමෙයි, ඒ සක්‍රීය උපාංගයක්. එහෙනම් ගන්න පුළුවන් උත්තර B හා C. B හා C පමණයි. දැන් 9 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න යන්නේ. අපි බලමු 9 වෙනි ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ කියලා. 9 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ පිළියවනයක් රිලේ එකක් කියනු උත්තර පහ තියෙන්නේ විද්‍යුත් ස්විචයකි, ධාරා වර්ධකයකි, ඩයෝඩයකි, ප්‍රතිදාන වර්ධනයකි, ධාරිත්‍රක වර්ධකයකි කියලා. පිළියවන. එහෙම නැත්නම් රිලේ කියන්නේ පිළියවන කියන්නේ ට්‍රාන්සිස්ටර් එක සංග්‍රාහක ධාරාවෙන් ක්‍රියාත්මක කළ හැකි ප්‍රයෝජනවත් භාරයක්. මේ විද්‍යුත් චුම්බකයෙන් ක්‍රියා කරන ස්විචයක් ලෙස තමයි වැඩ කරන්නේ. මේ රූපය තුලට පිළියවන කියන රිලේ එකක් දැක ගන්න පුළුවන්. උත්තර පහ අතර තුර විද්‍යුත් ස්විචයක් කියන දේ පැහැදිලිව පෙන්වන්න තියෙනවා. රිලේ එකක් කියන්නේ විද්‍යුත් ස්විචයක් කියලා අපිට ගන්න පුළුවන්. හරි නම් ගියේ මල්ලි දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ 10 වෙනි ප්‍රශ්නය. අපි 10 වෙනි ප්‍රශ්නේ මුලින් කියවමු. රූපයේ දැක්වෙන්නේ 841 වර්ගයේ කාරකාත්මක වර්ධකයකි. එහි අංක 6 අග්‍රයෙන් දැක්වෙන්නේ කියලා අහගෙන උත්තර හතරක් දී තියෙන ධන වෝල්ටීයතා සැපයුම. දෙක අපවර්තන ප්‍රදානය, ඍණ වෝල්ටීයතා සැපයුම, අපවර්තන නොවන ප්‍රදානය, ප්‍රතිදානය. අපි බලමු කොහොමද මේ කාරකාත්මක වේග නැත්නම් ඔප් ඇම්ප් එක අග්‍ර නම් කරගන්නේ කියලා. ඒක ඉතාමත් වැදගත් විභාගෙට අහන්න පුළුවන් තවත් හොඳ වර්ගයේ ප්‍රශ්නයක්. අපි බලමු ඒක නම් කරගන්නේ කොහොමද කියලා. මම මේ විදිහට ඔප් ඇම්ප් එකක් පොඩියට ෂේප්ස් වලින් හදාගෙන තිනවා. අපි මේක නම් කරන්න කලින් මේ අග්‍ර අංක කරන පිළිවෙලක් තියෙනවා. ඒ අංක කරන පිළිවෙල ඉතාම වැදගත්. අපි කොහොමද බලමු අංක කරන්නේ මේ ඔප් ඇම්ප් එක. මේකේ මේ අංක කිරීම සිදු කරන්නේ ඇන්ටි ක්ලොක් වයිස්. ඒ කියන්නේ ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට විරුද්ධ අතට අපි මේක එක විදිහට නම් කරත හැකි. 1 3 4 5 6 7 8 මෙන්න මේවයි. මෙන්න මේ කළු තිත පැත්තේ ඉඳන් තමයි මේක නම් කරන්න පටන් ගන්නෙ. මේ විදිහට නම් කරගන්නවා. මේකේ පහසුවෙන්ම අපි නම් කරන්නේ කොහොමද බලමු. මේ ලේසි මතක හිටින විදිහකට මේකේ පළවෙනි එක ශූන්‍ය ලෙස සලකනවා. ශූන්‍ය ලියනකොට පොඩි ගැටලු ඇති වෙයි. මොකද ලේසි නැහැ මේ ඩ්‍රෝවින් වල ලියන එක. ඉතින් පළවෙනි එක ශූන්‍ය, ඒකම නැත්නම් ඔෆ්සෙට් null කියලා අපි හඳුනනවා. ඒ වගේම පහත් ශූන්‍යයි. මේකත් ශූන්‍යයි. ඊට පස්සේ අංක 8 not connected සම්බන්ධතාවයක් නැහැ කියලා අපි හඳුන්වනවා. not connected. ඊට පස්සේ අංක 7 විදාන ධන වෝල්ටීයතා සැපයීම. ධන වෝල්ට් V ධන විදියට අපි හඳුන්වනවා. ඊට පස්සේ අපිට අංක 2 නම් කරන්න පුළුවන්. ඒ වගේම අංක 3 මේ දෙක එක ළඟ තියෙන දෙක, ඒ වගේම එකම විදිහට තියෙන දෙක. මේ දෙකත් ඔයගොල්ලන්ට පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. මේ අංක 2 අපවර්තන ප්‍රදානය. අපවර්තන ප්‍රදානය. අංක 3 අපවර්තන නොවන ප්‍රදානය. අපවර්තන නොවන. ඊට පස්සේ අංක 4 ඍණ වෝල්ටීයතා සැපයීම. V ඍණ. එතකොට මේ 7 මෙන්න මේ දෙක පේනවා ඔයාලට. 7 ධන වෝල්ටීයතා සැපයීම, 4 ඍණ වෝල්ටීයතා සැපයීම. එතකොට නම් කරනකොට ලේසියව මුලින් නම් කරා. මේ දෙක ශූන්‍යයි. ඊළඟට ඒකේ දැන් මේක not connected. ඊට පස්සේ 4යි 7යි 7 ධන සැපයීම, 4 ඍණ වෝල්ටීයතා සැපයීම. මේ දෙක ඊළඟට නම් කරගන්න. මේ දෙක අපවර්තන ප්‍රදානය, 3 අපවර්තන නොවන ප්‍රදානය. ඊට පස්සේ අංක 6 අපිට නම් කරගන්න පුළුවන් ප්‍රතිදානය. ප්‍රතිදානය. අන්න එහෙම තමයි අපි පහසුවෙන්
කොහොමද op amp එක අග්‍ර සලකුණු කරගන්නේ කියලා. ඉතින් අපිට මේ ප්‍රශ්නෙට උත්තරය අහලා තියෙන්නේ මොකද්ද? 840 කාර්කාත්මක වර්ධකයේ අග්‍ර 6 මොකද්ද කියලා අහගෙන අපි දන්නවා මේක ප්‍රතිදානය කියලා. දැන් අපි පහසුවෙන්ම මෙතන අංක 6 ප්‍රතිදානය කොහොමද නම් කරගන්නේ කියලා බැලුවා. ඔයාලට මේ ප්‍රශ්නෙට උඩ පහසුවෙන්ම උත්තර දෙන්න පුළුවන්. ඊළඟට මේ වගේ ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට එනකොට එන්න පුළුවන් විභාගෙදි මේ විදිහට නැතුව අග්‍ර 3-4ක් දෙකක් හෝ තුනක් විතර අහලා උත්තර දෙක විදියට දාලා මේ මොනේ උත්තර දෙක සටහන් කරලා උත්තර පහක් හදලා එන්න පුළුවන්. මේ දෙක පිළිවෙලින් මොකක්ද කියලා අහන්න. ඒ විදිහට ඉතින් මේ වගේ අග්‍ර නම් කරගන්න ඕගොල්ලන්ට පහසුවෙන් දැනගෙන ගියාම පහසුවෙන් මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දීලා ලකුණු ලබා ගන්න පුළුවන්. හොඳයි නම් ගියවලි දැන් අපි 11 වෙනි ප්‍රශ්නේ ඉඳන් සාකච්ඡා කරගෙන යනවා ඉදිරියට. මෙම සංකේතයෙන් දැක්වෙන ඉලෙක්ට්‍රොනික උපාංග වලින් දැන් අපි සංකේත හොඳින්ම අඳුරනවා. ඉතින් තව දුරටත් මේවට කාලය වැඩිපුර වියදම් කරන්න බෑ. මොකද අපිට පේපර් ඉතුරු පන්නත් කරගන්න කාලය ඉතුරු වෙන සංකේත සටහන් හොඳින් මතක තබා ගැනීම තමයි වැදගත්. මේ සංකේත දැක්වෙන ඉලෙක්ට්‍රොනික උපාංග වලින් මේක අපි දැක්කම මතකයට එනවා මේක ඩයෝඩ් එකක් කියලා. රූප සටහනේ දැක්වෙන 12 වෙනි ප්‍රශ්නයත් ඒ වගේම එක රූප සටහනේ දැක්වෙන සංකේතය කියන අපි හොඳින්ම සාකච්ඡා කරපු ප්‍රශ්නයක් සෙනර් ඩයෝඩ් පිළිබඳ මේ තියෙන සෙනර් ඩයෝඩ් එකේ සංකේතයක් අපිට හොඳින්ම මතකයි 13 ප්‍රශ්නයත් ඒ වගේමයි සරල ප්‍රශ්න රූපයේ දැක්වෙන පරිපථ සංකේතය එක කාරකාත්මක වර්ධකයක් ඒ වගේ ප්‍රශ්න ඉතින් ගාලා කරන එක තමයි වැදගත් බලමු 14 වෙනි ප්‍රශ්නය. විතර රක්කවන ඉලෙක්ට්‍රෝනික පාලකය කන්ට්‍රෝලර් ආදානයක් විය හැකි. ආදානය කියන්නේ අපි ලබා දෙන සංඥා සැපයීම. ඉතින් අපි විතර රක්වන කියන එක දැන් උෂ්ණත්වය පාලනය කර ගැනීම ඉතාමත් වැදගත්. මොකද ඉලෙක්ට්‍රෝනික ප්‍රශස්ත උෂ්ණත්වය ලැබුණම තමයි රැක්වීම කාර්ය හරියට සිදු වෙන්නේ. එහෙනම් ඉතින් අපි අනිවාර්යයෙන්ම දන්නවා විතරක් වන එක අපි උෂ්ණත්වය අඩු නම් ඒ උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමට වැඩි කරගන්න උෂ්ණත්වය වැඩි නම් ඒ ප්‍රශස්ත මට්ටමට අඩු කරගන්න අපි ඒක සකස් කරගත යුතුයි. එහෙනම් මේකට අවශ්‍ය ආදානයේ විදිහට සංවේදකයක් මගින් උෂ්ණත්වය සැපීම උෂ්ණත්වය මනස් ඒක උෂ්ණත්වය කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියලා හරියට සැපීම ඉතාම වැදගත්. ඉතින් මේකට උෂ්ණත්ව සංවේදකයක් පහසුවෙන්ම යොදා ගන්න පුළුවන්. 14 ප්‍රශ්නෙට 4 වෙනි උත්තරය තමයි හරි උත්තරය වෙන්නේ. ඉතින් නම් මල්ලි 14 වෙනි ප්‍රශ්නයෙන් පස්සේ 15 වෙනි ප්‍රශ්නය 14 වෙනි ප්‍රශ්නේ කතා කරා වගේම ආදාන ප්‍රත්‍යාන වගේ ප්‍රශ්නයක් තමයි මේකත්. ඒ වගේම අදහසක් තියෙන එකක්. ස්වයංක්‍රීය වාරි පද්ධතියේ ඉලෙක්ට්‍රෝනික පාලකයක් මගින් 2016 ලෙවල් ළමයින්ට හම්බෙච්ච ප්‍රශ්නයක්. පසුක ජලය හඳුනා ගැනීමේ දාර්ථාව ගණනය කරයි. වාරි ජලයේ උෂ්ණත්වය මණ්ඩල ලබයි. සංවේදකයක් රහිතව පසේ උෂ්ණත්වය ගණනය කරයි. ජල සම්මාන හැඟීම් සඳහා තෙතමන සංවේදකයේ සංඥාවල් ලබදී අවශ්‍ය වෙති ජල සම්පන්න සඳහා කපාට විවෘතියම දැන්දේ. ස්වයංක්‍රීය වාරිපද ඉලෙක්ට්‍රෝනික පාලකයක් මගින් සිදු මේ ඇත්තටම මෙතන වෙන්න පුළුවන් මේ දාර්ථාව ගණනය කිරීම ඒක වෙන්න පුළුවන් එකක් නෙවෙයි. අසල ජලය රඳන දාර්ථාව ගණනය කිරීම බැහැ. පාර ජලයේ උෂ්ණත්වය මණ්ඩල ලබයි පාලකයක් මගින් සිදු වෙන්න ඕන අවශ්‍ය සංවේදකයක් ලැබුණාට අවශ්‍ය දත්තය ලැබුණාට පස්සේ ඒකට අනුව ක්‍රියාත්මක වීම මේ සංවේද උෂ්ණත්වය මැනීමක් නෙවෙයි සංවේදකයක් රහිතව පසේ උෂ්ණත්වය ගණනය කරයි නැත්නම් අපිට ගන්න බෑ. ජල සම්පන්නින එම්සනා තෙතමන සංවේදක වෙත සංඥාවක් ලබා දීමයි. ඊට වඩා සාර්ථක උත්තරය අවශ්‍ය වෙති ජල සම්පන්න සඳහා කපාට විවෘත වීමට දැනුම් දීම. 45 වෙනි ප්‍රශ්නෙට උත්තරය පහ විදියට ගන්න පුළුවන්. අපි 16 වෙනි ප්‍රශ්නෙට යනවා. පහත සඳහන් ඩයෝඩ අතුරින් සාමාන්‍ය තත්ත්වයේ අපගමනයක් දක්වන පසු නැඹුරුවන්නේ පහසුවෙන්ම අපි දන්නවා අපි කලින් කතා කරා සෙනර් ඩයෝඩ් කතා කරමු සාමාන්‍ය තත්ත්වයේ අපගමනයක් කියන්නේ සෙනර් ඩයෝඩයක් ගැන අනිවාර්යයෙන් ඉතින් අපිට උත්තර දෙක කියලා පහසුවෙන්ම ගන්න පුළුවන්. හරි අංගයේ මල්ලි අපි දැන් 17 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්නයි යන්නේ. බලමු 17 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන්නේ කියලා.
අර්ධ සන්නායකයක් ගැන තමයි අහලා තියෙන. අර්ධ සන්නායකයක් සන්නායකතාව උෂ්ණත්වයත් සමග වැඩි වේ, ප්‍රතිරෝධී උෂ්ණත්වයත් සමග වැඩි වේ, සන්නායකතාව උෂ්ණත්වයත් සමග අඩු වේ, ප්‍රතිරෝධයට උෂ්ණත්වයේ බලපෑමක් නොමැත, සෙල්සියස් බිඳුවේදී උපරිම සන්නායකතාවයක් දක්වයි. මේ අර්ධ සන්නායක කියන ඒවා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ විශාල පෙරළිය කරපු ඒ වගේම සුවිශේෂී දායකත්වයක් දක්වන දේවල්. කාමර උෂ්ණත්වයේදී සන්නායක හා පරිවාරක වලට අතරමැදි විද්‍යුත් සන්නායක ගුණ පෙන්වනු ලබන ද්‍රව්‍ය අර්ධ සන්නායක කියලා අපි හඳුන්වනවා. සාමාන්‍යයෙන් සිලිකන්, ජර්මේනියම් වගේ දේවල් තමයි මේ ගණයට අයත් වෙන්නේ. මේ අර්ධ සන්නායක කියන ඒවා අඩු උෂ්ණත්වවලදී අර්ධ සන්නායක විද්‍යුතය සන්නායනය නොකරන අතර එනම් පරිවාරක ගුණ දක්වනවා. වැඩි උෂ්ණත්වයේදී හොඳින් විද්‍යුතය සන්නායනය කරනවා. ඒකට සන්නායක ගුණ වැඩි උෂ්ණත්වයේදී දක්වනවා. ඒ වගේම අර්ධ සන්නායක සිසිල් කරන විට සන්නායකතාව අඩු වේ. ඉතින් මේකේ අපිට ගන්න පුළුවන් උත්තරය සන්නායකතාව උෂ්ණත්වයත් සමග වැඩි වෙයි කියලා අපි දැන් කිව්වා. ඒ වගේම අපි දැන් කතා කරා. ඉතින් 17 වෙනි ප්‍රශ්නෙට 1 කියලා අපිට ගන්න පුළුවන් සන්නායකතාව උෂ්ණත්වයත් සමග වැඩි වෙයි. පැහැදිලි උත්තරයක් කියන හින්දා. ඊට පස්සේ අපි 18 වෙනි ප්‍රශ්නෙට යනවා. 18 වෙනි ප්‍රශ්නේ අපි බලනකොට අවකර පරිණාමකයක භාවිතයක් නොවිනුයි. මොකද්ද මේ පරිණාමක කියන්නේ? අපි පරිණාමක ගැන පොඩ්ඩක් ඉගෙන ගනිමු. පරිණාමකයක් කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා සැපයුමක වෝල්ටීයතාවය අඩු කිරීමට හෝ වැඩි කිරීමට සිදු කළ හැකි උපකරණයක්. ඒ වගේම මේ පරිණාමක ආකාර දෙකක් තියෙනවා. අධිකර පරිණාමක සහ අවකර පරිණාමක විදිහට තමයි තියෙන්නේ. මේ ප්‍රධාන ආකාර දෙකක් කියන්නේ මීටත් වඩා පරිණාමක ආකාර තියෙනවා. මම කිය ඔයගලන්ට වැදගත් වෙන ප්‍රධාන ආකාර දෙකක්. අධිකර පරිණාමකය, අවකර පරිණාමකය. අධිකර පරිණාමකයක් කියන්නේ අඩු වෝල්ටීයතාවයක් ලබා දීලා වැඩි වෝල්ටීයතාවයක් ලබා ගැනීම අධිකර පරිණාමකවල කාර්යභාරය. වැඩි වෝල්ටීයතාවයක් ලබා දී අඩු වෝල්ටීයතාවයක් ලබා ගැනීම අවකර පරිණාමකවල කාර්යය. කියන්නේ අධිකර පරිණාමක කියන්නේ අඩු වෝල්ටීයතාවයක් දීලා වැඩි වෝල්ටීයතාවයක් ලබන. අවකර පරිණාමක මගින් සිදු කරන්නේ වැඩි වෝල්ටීයතාවයක් අඩු වෝල්ටීයතාවයක් බවට පත් කරන මේ තියෙන්නේ මේ පරිණාමකයන් නැත්නම් ට්‍රාන්ස්ෆෝමර්ස් වල පින්තූර කීපයක් ඔයගලන්ට බලා ගන්න. ඉතින් අපි ප්‍රශ්නෙට ගියොත් අවකර පරිණාමකය භාවිතාවෙන් නොවෙනුයි. අවකර පරිණාමකයක් කියන්නේ මොකක්ද? එතකොට වැඩි වෝල්ටීයතාවයක් අඩු වෝල්ටීයතාවයක් බවට පත් කරගන්න භාවිතාවට නොවෙනුයි. වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමරය තුල, ගුවන් විදුලි යන්ත්‍රය තුල, පරිගණකය තුල, CFL විදුලි තුල, විදුලි බලාගාර තුල. සාමාන්‍යයෙන් මෙන්න මේ හතරේ එක වගේ ගතියක් තියෙනවා. විදුලි බලාගාර තමයි අපිට විදුලි බලාගාරකින් සිදු වෙන්න ඕන අපි නිපදවන විදුලි ශක්තිය තව වැඩි කර ගන්න. එතකොට අපිට පුළුවන් වැඩි ප්‍රදේශයක විදුලි බලය පතුරවන්න. ඉතින් විදුලි බලාගාරයකට අවකර පරිණාමකයක් අවශ්‍ය වුණත් මේ ප්‍රශ්නෙට අනුව අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ අපිට විදුලි බලය අඩු කරගන්න ඕනේ නැහැ නිපදවන විදුලි බලය. එහෙනම් භාවිතා නොවනුවේ විදුලි බලාගාරයක් තුල. හරි නංගි මල්ලි අපි දැන් අන්තිම ප්‍රශ්න දෙක සාකච්ඡා කරන්නයි යන්නේ. ස්වයංක්‍රීය පරිපථවල භාවිතා කරන LDR. LDR කියන්නේ මොකක්ද කියලා දැන් අපි හොඳ හැටි මඳුරනවා. අපි ගොඩක් සාකච්ඡා කරන LDR ගැන අපි රූප වලින්ම දැක්කා. ඉතින් LDR කියන්නේ light dependent resistor. ඒ කියන්නේ ආලෝකයට ඉදිරිව මේ ප්‍රතිරෝධීතාව අඩු වැඩි කරගන්නවා. ඉතින් ඒකට මේ උත්තරේ ගන්න පුළුවන් එක කියලා පාවිච්චිම ආලෝක සංවේදීවේ උෂ්ණත්වයේ සංවේදී සාපේක්ෂ පීච්චගේ පහසුවෙන් දින ආලෝක සංවේදීවේ කියලා. අපි යමු දැන් ඊළඟට 20 වෙනි ප්‍රශ්නෙට. 20 වෙනි ප්‍රශ්නය අහලා තිනවා පාලක පද්ධතියකට සපයවනු ලබන ප්‍රධාන හා ප්‍රතිදාන නිවැරදිව අනුපිළිවෙලින් දැක්වෙන්නේ. උත්තර පහක් දීලා තියෙනවා. උෂ්ණත්වය හා විදුලි තාපකය, විදුලි තාපකය හා උෂ්ණත්වය, ජලය හා සාපේක්ෂ ආර්ද්‍රතාවය, ජල කරාමය හා ජලය, සංසරණ පංකා හා උෂ්ණත්වය. ඉතින් ඕගොල්ලෝ දැන් හොඳ හැටි දැනගන්න ඕන ප්‍රධානය සහ ප්‍රතිදානය කියන්නේ මොකක්ද කියලා. මේක ඕගොල්ලෝ මොකක් හරි උදාහරණයක් මේ මතකයට අරගෙන මේක දෙක වෙන් කරලා හඳුනාගත්තොත් පහසුවෙන්ම මේ උත්තරේ මොකක්ද කියලා අපිට මේ තීරණය කරන්න පුළුවන්. මම ඒක ඔයගොල්ලන්ට පහසු කරන්නම්. ප්‍රධානය කියන්නේ පාලක පද්ධතිය වෙත ලබා දෙන පණිවිඩය. ඒ කියන්නේ
දැන් අපි හත්තාකාරයක් ගත්තොත් හත්තාකාරය අපි ඒක වටිනා පැලවවල තියෙනවා. ඉතින් ඒක ඇස්සේ උෂ්ණත්වය ආර්ද්‍රතාවය වගේ දේවල් අපි පාලනය කරනවා. ඉතින් උෂ්ණත්වය අඩු නම් ඒක අපිට සෙන්සර් මගින් අපිට මේ මොකක් හරි සංවේදකයක් මගින් ඒක තීරණය කරලා අපිට ඒක මේ පණිවිඩය ලබා දෙන්න ඕන. එහෙම නැත්නම් උෂ්ණත්වය අඩු නම් වැඩි ප්‍රශස්තත්වයට එන්න ඕන මේ වැඩි නම් ප්‍රශස්තත්වයට අඩු වෙන්න ඕන. ඒකම ආර්ද්‍රතාවය අඩුද වැඩිද. ඊට පස්සේ පසේ තෙතමන ප්‍රමාණය වගේ දේවල්. එහෙම නැත්නම් අපි ගොවිපලක් ගත්තොත් ආහාර බඳුන් වලට ආහාර ජලය ලැබිලා අඩු නම් මේ අවශ්‍ය ප්‍රමාණයට ආහාර හා ජලය ලැබෙන්නේ. නැත්නම් කිරි දෝන අවස්ථාවක කිරි විසර්ජනය වන වේගය අඩු වීම. ඒ වගේ දේවල් මේ ප්‍රදානය යටතේ පාලක පද්ධතිය වෙතට ලබා දෙන පණිවිඩය. ප්‍රතිදානය කියන්නේ පාලක පද්ධතිය මගින් ලබා දෙන පණිවිඩය. ඒ කියන්නේ දැන් උෂ්ණත්වය අඩු අවස්ථාවක නම් අපිට පුළුවන් ඒ උෂ්ණත්වය අඩුයි කියන පණිවිඩය අපිට ලැබිච්ච ගමන් මේ පාලක පද්ධතිය ක්‍රියාත්මක වෙන්න හදලා තියෙනවා. ඒකේ විදුලි පංකා ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් අපි ගොවි බිමේ අපේ ජලය පැලවලට ජලය අඩුයි කියලා අපිට සංවේදක මගින් දීපු ගමන් අපිට පුළුවන් ජල සම්පාදන ක්‍රම ක්‍රියාත්මක වෙන්න හදලා තියෙනවා. එහෙම නැත්නම් කිරි දෝන අවස්ථාවකදී කිරි දෙීමේ විසර්ජන වේගය අඩු වෙලා නම් ඒ කියන්නේ කිරි දැන් නැහැ මේ සතුන්ගේ දැන් අපි මේ පොම්පය ක්‍රියාත්මක වීම නතර කරන්න පුළුවන්. එහම ආහාර බඳුන් වලට ආහාර දැන් ප්‍රමාණවත් පරිදි නැත්නම් දැන් ආහාර වැටෙන්න ජලය වැටෙන්න සලස්වන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ අපි ලබා දෙන தත්ත්වය සහ ඒකට අනුව ක්‍රියාත්මක වීමක් තියෙනවා. එහෙනම් මේකේ ගන්න පුළුවන් උත්තර පහ බැලුවොත් උෂ්ණත්වය හා විදුලි තාපකය. ඒ කියන්නේ උෂ්ණත්වය දැන් අඩු හෝ වැඩි වෙලා උෂ්ණත්වයට අනුව එදිරිව විදුලි තාපකය ක්‍රියාත්මක වෙනවා. ඒක ඇත්තටම ගන්න පුළුවන් උත්තරය විදුලි තාපකය හා උෂ්ණත්වය. මේකේ මේ උත්තරේ අරකම තමයි. මේකේ මේ ප්‍රදානය සහ ප්‍රතිදානය වරද්දලා තියෙනවා. ඒ කියන්නේ දෙපැත්ත මාරු කරනවා. ජලය හා සාපේක්ෂ ආර්ද්‍රතාවය. මේක ගන්න දෙක අපිට කරනවා. ජල කරාමය හා ජලය සංසරණ පංක හා උෂ්ණත්වය. මේක පැහැදිලිව පේන උෂ්ණත්වයට එදිරිව විදුලි තාප ක්‍රියාත්මක වීම ගන්න පුළුවන්. අපි හිතමුකෝ බ්‍රූඩර් එක වගේ බ්‍රූඩර් එකේ උෂ්ණත්වය අඩු නම් ප්‍රස්ත උෂ්ණත්වයට උෂ්ණත්වය වැඩි කරන් විදුලි තාපකයක් ක්‍රියාත්මක වෙන්න හදලා තියෙන්න පුළුවන්. ඉතින් මේක පහසුවෙන්ම පේන උත්තරයක්. ඉතින් 20ට උත්තරේ 1යි කියලා පහසුවෙන්ම ගන්න පුළුවන්. නංගි මල්ලි අපි දැන් කතා කරන්න යන්නේ ජෛව පද්ධති තාක්ෂණ වේදේ හම්බලා තියෙන ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා. අපේ මුලින්ම පළවෙනි ප්‍රශ්නෙන් අපි අහනවා ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේදී පහත අවස්ථාවලදී භාවිතා වන උපාංග නම් කරන්න. කියලා අපෙන් පළවෙනි අවස්ථාව විදිහට දීලා තියෙනවා ආරෝපණ తాවකාලිකව ගබඩා කිරීම. යොදා ගන්න උපකරණ කුමක්ද කියලා. අපි දන්නවා ආරෝපණ తాවකාලිකව ගබඩා කිරීම සඳහා අපි මෙන්න මෙහෙම උපාංගයක් යොදා ගන්නවා. මේකට කියනවා දාරිත්‍රක. අපිට බලා ගන්න පුළුවන් දාරිත්‍රක මේ වගේම තව දාරිත්‍රයක් තියෙනවා මෙන්න මේ ආකාරයට. මේකට කියනවා විද්‍යුත් විච්ඡේද්‍ය දාරිත්‍රක. අපිට ඒ වගේ මේ දාරිත්‍රක වල අපි මෙන්න මේ ආකාර ඊතලයක් ගැහුවොත් මේක විචල්්‍ය දාරිත්‍රකයක් වෙනවා. අපිට දාරිත්‍රක බලා ගන්න පුළුවන් විවිධ හැඩවලින්. අපිට බලා ගන්න පුළුවන් දාරිත්‍රක මෙන්න මේ ආකාරයට තියෙනවා. ආයි තියෙන අපේ මෙන්න මේ හැඩවලින් අපිට විවිධ හැඩවලින් දාරිත්‍රක බලා ගන්න පුළුවන්. මම වගේ හැඩ වගේක් පෙන්නන්න. මේ තියෙන්නේ අපේ එක් දාරිත්‍රකයක්. ඒ වගේම තව දාරිත්‍රක අපිට මෙහෙම බලා ගන්න පුළුවන්. තව විවිධ හැඩවලින් මෙන්න මේ ආකාරය අපිට දාරිත්‍රක බලා ගන්න පුළුවන්. අපි බලමු දැන් මේ දාරිත්‍රක අපිට පුළුවන් මේ වගේම සමාන්තරගතව ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න. අපිට පුළුවන් දාරිත්‍රක මෙන්න මෙහෙම ශ්‍රේණිගත පද්ධතියකට සම්බන්ධ කරන්න. මම මේව නම් කරන්න C1
C2 C3 කියලා. මෙන්න මේ වගේ පද්ධතිය සම්බන්ධ කරලා අපිට හොයාගන්න පුළුවන් මේකේ සමක දාරිත්‍රකයක්. අපිට හොයන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මම කැපිටල් C කියලා ගන්නම් මේක මේ වෙනුවටම දාන්න පුළුවන් සම්පූර්ණ දාරිත්‍රකය. අපිට ඒක හොයන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙන්න මේක භාවිතා කරලා අපිට මේ තුන වෙනුවට දාන්න පුළුවන් එක් දාරිත්‍රකයක් අපිට හදාගන්න පුළුවන්. ඒ වගේ අපිට පුළුවන් මේක සමාන්තරගත සම්බන්ධ කරලා තිබ්බොත් එහෙම ඒ කියන්නේ මෙන්න මේ ආකාරයට මේ නම් කරන්න C1 C2 C3 කියලා මෙන්න මේ වගේ ආස්තක සම්බන්ධ කරලා තිබ්බොත් එහෙනම් අපිට පුළුවන් මේක සමක දාරිත්‍රක හොයාගන්න. මේක මම සමක දාරිත්‍රක කැපිටල් C කියලා ගන්නම්. ඒක හොයන්න පුළුවන් C1 + C2 ධන C3 මෙන්න මේකත් භාවිතා කරලා අපිට මේක හොයාගන්න පුළුවන්. අපිට හම්බෙලා තියෙන දාරිත්‍රක අපි දාරිත්‍ර සාමාන්‍යයෙන් මේ අගේ අපි එන්නේ ෆැරඩ් වලින්. මේ ෆැරඩ් කියන්නේ ටිකක් ලොකු අගයක්. අපිට මේ ලොකු අගේ හින්දා අපිට මේක පරිපදදී ලේසි වෙන්න අපි මේක අණු කොටස් වලට කඩා ගන්නවා. අපි සාමාන්‍යයෙන් මේ ගන්න නැනෝ ෆැරඩ්, මිලි ෆැරඩ්, මයික්‍රෝ ෆැරඩ්, පිකෝ ෆැරඩ් අන්න ඒ වගේ අපිට කොටස් වලට කඩා ගන්න මේක ලේසි වෙන්න සඳහා අපි දැන් දාරිත්‍රකයකට ගත්තොත් එහෙනම් අපි ඒකේ අගේ සඳහන් කරන විදි අපිට තුනක් විතර බලා ගන්න පුළුවන්. එක විදියක් තමයි සාමාන්‍යම අර මේක වර්ණකේත ක්‍රමය. අපි දන්නවා දාරිත්‍රකයක මෙන්න දාරිත්‍රකයක් ගත්තාම මේක වර්ණකේත වලින් අපිට පුළුවන් මේකේ අගය කියවලා ප්‍රතිරෝධයක ආකාරයටම මේකේ අගය කියව ගන්න පුළුවන්. අපිට තව විදිහක් තියෙනවා මේකේ අගය අපි නම් කරනවා මෙන්න මෙහෙම. 6න් 3යි. ඔන්න ඔහම දාරිත්‍රයක තිබ්බොත් එහෙම අපි දැනගන්න ඕනේ මේ අගය මොකක්ද කියලා. අපි අගය හොයාගන්නේ 6.3යි නැනෝ ෆැරඩ්. එහෙම නැත්නම් ආයෙ තිබ්බොත් එහෙම 6යි n කියලා 6යි p3 කියලා තිබ්බොත් එහෙම අපි දන්නවා 6.3යි පිකෝ ෆැරඩ්. අන්න ඒක තමයි එක් විදියක්. අපි මේකේ තව විදියක් තියෙනවා මෙහෙම 104යි. මෙන්න මේ විදිහට තිබ්බොත් එහෙම අපි දැනගන්න ඕනේ මේ අගය කොහොමද හොයාගන්නේ කියලා. අගය හොයාගන්නේ 10 වැඩි කරනවා 10 4 වෙනි බලෙන්. 4 කියලා ගත්තේ මෙන්න මේක. ඒක වැඩි කරාම අපිට මේකේ උත්තරේ එන්නේ පිකෝ ෆැරඩ් වලින්. හැම වෙලේම අපි මේ වගේ එකක් අපිට හම්බුනොත් එහෙනම් අපිට මේකේ අගය එන්නේ හැම වෙලේම පිකෝ ෆැරඩ් වලින්. අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අගය දීලා තියෙනවා. අපි ගන්න මෙන්න මේ දාරිත්‍රක අපිට අගය දෙලා තියෙන 104. ඒතර අපි දන්නා මේකේ අගය 104ක් වුණාම මෙන්න මේක තමයි මේකේ අගය වෙන්නේ කියලා. අපි දැන් ඊළඟ ප්‍රශ්නයට යමු. අපි ඊළඟ එකෙන් අහන්නේ අපි ඊළඟ අවස්ථාව දෙක දීලා තියෙනවා ධාරාව පාලනය කිරීම. ධාරාව පාලනය කිරීම අපෙන් ගන්න උපකරණය තමයි ප්‍රතිරෝධක. ප්‍රතිරෝධක ගැන ඊළඟට කියන්න. ධාරාව පාලනය කරන ප්‍රතිරෝධ දය ගන්නවා. ප්‍රතිරෝධක බාහිර පෙනුම මෙන්න මේ වගේ හැඩයක් වෙනවා. අපිට ඒකේ මෙන්න මෙහෙම වර්ණ වලලු කීපයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වර්ණ වලලු කියවලා අපිට මේකේ අගය හොයා ගන්න පුළුවන්. මම උදාහරණ විදියට ඔයගලන්ට පෙන්නන්නම් ප්‍රතිරෝධ කීපයක්. මේ තියෙන්නේ අපිට මෙන්න මේ විදියට ප්‍රතිරෝධ බලා ගන්න පුළුවන්. තියෙන්නේ. ඒක තමයි අපිට මේ වර්ණ වලලු පේනවා. අපිට ඒ වර්ණ වලලු කියවලා බලා ගන්න පුළුවන්. මම උදාහරණ විදියට කියන්න. මෙතන රතු වර්ණ දිනනවා.
මෙතන තැඹිලි වර්ණය, මෙතන කොළ වර්ණය, මෙතන රත්තරන්. ඔන්න ඔය වගේ එකට අපිට තිබ්බොත් එහෙම අපි දැනගන්න ඕනේ මේකේ අගය හොයාගන්න කොහොමද කියලා. අපෙන් කතුවලක් විතර අපිට ගන්න පුළුවන් 2, තැඹිලි වල අගය 3යි, කොළවල 5යි, රත්තරන් වල 5ක් විතර අපිට තියෙනවා. මෙන්න මේ තිබ්බම මේකේ අගය හදාගන්නේ පළවෙනි එක ගන්න 2යි, මේක මෙහෙම ලියා ගන්න කොළ තුන්වෙනි වර්ණ තුර අපි ලියන්නේ 10 බලයක් විදියට. දැන් 10 පස්වෙනි බලය. ඔන්න ඔය තිබ්බම මේ උෂ්ණත්වය වැනි පරිසර සාධකයින්ද මෙන්න මේකේ අගය වෙනස් වෙන්න පුළුවන්. එන්නේ අගය වෙනස් වෙන එක තමයි මෙන්න මෙතන තියෙන වර්ණ වලින් දක්වන්නේ. ඒතර මේකේ අගය වෙනස් වෙන්න පුළුවන් ධනහෝරණ 105ක්. මේක තමයි අපේ මේ ප්‍රතිරෝධයේ අගය විදියට සලකන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ අහන්නේ ධාරාව පාලනය කිරීම උපකරණ මොකක්ද? මම කියවා මේකෙන් ධාරාව පාලනය කරන්න පුළුවන්. ඒක කොහොමද වෙන්නේ කියලා අපිට මෙන්න මෙයාලා බලන්න පුළුවන්. අපි දන්නවා ඕම් නියමයක් තියෙනවා V සමානයි IR කියලා. අපි මේක R උක්ත කරගත්තොත් එහෙම I උක්ත කරගත්තොත් එහෙම V බෙදීම R සමාන I වලට. අපි බලමු මේකෙන් ධාරාවට කොහොමද බලපාන්නේ කියලා. අපි හිතමු R වැඩි වෙනකොට මොකද වෙන්නේ? මෙතන තියෙන ගේ වැඩි ගාණකින් බෙදුවාම එන උත්තරේ අඩු වෙනවා. ඒ කියන්නේ R වැඩි වෙනකොට මෙතන තියෙන ධාරාව අඩු වෙනවා. අන්න ඒක භාවිතා කරලා අපිට පුළුවන් ධාරාව පාලනය කිරීම උපකරණයක් විදියට මේ කියන ප්‍රතිරෝධක යොදා ගන්න. අපිට තාම මේ ප්‍රතිරෝධක ගැන කතා කරනකොට අපිට බලා ගන්න පුළුවන් මේ ප්‍රතිරෝධකත් අපිට මේ ප්‍රතිරෝධක ධාරිත්‍රක වගේම සමානගතව සමාන්තරගතව ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න පුළුවන්. අපි මේ ප්‍රතිරෝධක ශ්‍රේණිගතව සම්බන්ධ කරාම මෙන්න මේ ආකාරයට එක ගන්න R1, R2, R3 කියලා. මේක අපිට සමග ප්‍රතිරෝධය හොයාගන්න පුළුවන්. මම සමග ප්‍රතිරෝධය කැපිටල් R කියලා ගත්තොත් එහෙම සමග ප්‍රතිරෝධය R1 දන්න, R2 දන්න, R3 වලින් අපිට මේක සමග ප්‍රතිරෝධය හම්බ වෙනවා. අපිට ඒ වගේම මේක සමාන්තරගත ආකාරයට සම්බන්ධ කරොත් එහෙම මම මේකත් R1, R2, R3 කියලා ගන්නම්. මේක අපිට සමග ප්‍රතිරෝධය කැපිටල් R කියලා ගත්තොත් එහෙම මෙන්න මේ සූත්‍රයෙන් අපිට මේකේ සමග ප්‍රතිරෝධය හොයාගන්න පුළුවන්. මේ ප්‍රතිරෝධක අපේ සර්කිට් එක නැත්නම් පරිපසට අනක් ගත්තාම අපිට මෙන්න මේ ආකාරයට දැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ ආකාරයට අපිට ඔය ආකාර දෙකටම අපි නම් කරනවා. ඊට පස්සේ අපි මේක විචල්්‍ය ප්‍රතිරෝධකයක් වෙනවා නම් අපි කලින් වගේම මේකට ඊතාලයක් කොහොම අපි නම් කරනවා. ප්‍රතිරෝධ විචල්්‍ය වෙනකොට අපිට විචල්්‍ය ප්‍රතිරෝධකයක් බලා ගන්න පුළුවන්. මේ පේන අපිට විචල්්‍ය ප්‍රතිරෝධකයක්. මේකේ තියෙන හිස කරකවලා අපිට පුළුවන් මේකේ අගය වෙනස් කරගන්න. කියන්නේ මම සාරුප්සරණක් කරනකොට එහෙම අපේ විචල්්‍ය ප්‍රතිරෝධක අපිට හම්බ වෙන්නේ මෙන්න මේ ආකාරයට මෙතන කරකවන්න එකක් තියෙනවා. මෙහෙම පින් 3ක් තියෙනවා. මෙන්න මේ අගේ මේ කරකවලා අපිට මේකේ අගය වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. අපෙන් ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා විද්‍යුත් සංඥා වර්ධනය කර ගැනීමට යොදා ගන්න උපකරණ මොකක්ද කියලා. එතන විද්‍යුත් සංඥා වර්ධනය කර ගන්න අපි ට්‍රාන්සිස්ටර් කියන එක යොදා ගන්න. ට්‍රාන්සිස්ටරේ රූප සටහන අපිට මෙන්න මේ ආකාරයට බලා ගන්න පුළුවන්. මේක තමයි ට්‍රාන්සිස්ටර් කියලා කියන්නේ. විද්‍යුත් සංඥා වර්ධනය කර ගැනීම. අපිට ඒක පරිපස්සටහන මෙන්න මේ වගේ විදිහට අඳින්න පුළුවන්. මෙන්න ආදී මෙන්න මේ පරිපථය තමයි විද්‍යුත් සංඥා වර්ධනය කර ගැනීමට උදාහරණ පරිපථය. අපිට මෙතන බලා ගන්න පුළුවන් ප්‍රතිරෝධකයක් තියෙනවා. R C කියලා නම් කරන්න. මේ ප්‍රතිරෝධක RB කියලා නම් කරන්න.
අපිට ඒ වගේම මෙතනින් අවුට්පුට් එක අපි ගන්නවා මෙන්න මේ ආකාරයට කැපැසිටි එකක් දාලා. ඒකට අපේ අවුට්පුට් එක හම්බෙන්නේ Vout. එවිට මෙන්න මේ දෙකෙන් අවුට් හම්බෙනවා Vin එකක් මෙතනින් අපි ලබා දෙනවා. මේ වගේ ට්‍රාන්සිස්ටර් අපි මේවට යොදා ගන්න ට්‍රාන්සිස්ටර් මම උදාහරණ විදිහට පෙන්නන්නම්. මේ තියෙන්නේ ඒ වගේ ට්‍රාන්සිස්ටර්. සාමාන්‍ය ප්‍රමාණයට ලොකුයි. මේක ගන්නේ අධික මේ තියෙන අපි සාමාන්‍යයෙන් දෙකක් තියෙන ට්‍රාන්සිස්ටරයක්. මේකත් එක්තරා දෙයක් ට්‍රාන්සිස්ටරයක්. මේ ට්‍රාන්සිස්ටරය ඇවිල්ලා අපි මේ ට්‍රාන්සිස්ටර් යොදා ගන්නේ ධාරක අධික වර්ධනය කරගන්න. ඒ කියන්නේ මේකේ Vout එක ගොඩක් ලොකුයි. ඒ වගේ වෙලාවට අපි ගන්න. මේ තියෙන තවත් එක්තරා විදිහක මේ ට්‍රාන්සිස්ටරයක්. මේක පොඩ්ඩක් වෙනස්. මේකේ පින් දෙකයි තියෙන්නේ. අපි මේ එකක් මේකේ ආවරණය එක පින් එකක් අපි ගණන් ගන්නවා. ඒ වගේම අපිට මේකේ කැපැසිටි එකක් හම්බෙලා තියෙනවා. කැපැසිටර් දෙකක් දාලා තියෙනවා. C2 C1 කියලා. අපි මේ කැපැසිටර් දෙකක් දාන්නේ මෙතනින් එන ධාරාව මේ RB හරහා එන ධාරාව ගමන් කරන්න යන්නේ. අපි හිතමු මෙතන කැපැසිටර් එකක් තිබ්බේ නැහැ කියලා. එහෙනම් ධාරාව ගමන් කරන්නේ ධාරා ලේස් තැනින් ගමන්. එතකොට මේ හරහා යන ප්‍රතිරෝධයක් තියෙනවා. හින්දා අපි දන්නවා මේක මේ හරහා ගමන් කිරීම සිදු වෙනවා. එimhe ගමන් කිරීම සිදු නොවන්න අපි මේ හරහා කැපැසිටර් එකක් දානවා. අපි දන්නවා කැපැසිටර් එකක් දැම්මාම මේ හරහා සරල ධාරාව ගමන් කරන්නේ. අපිට ඒක බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම දෙකයි F C සමානයි 1යට 2.5 FL FC. එතකොට මෙන්න මේකේ තියෙන සංඛ්‍යාතය බිඳුව හින්දා මේකේ උත්තරේ අනන්තයක් එනවා. ඒතකොට මේ හරහා ගමන් කිරීමක් සිදු වෙන්නේ මේ මෙතන ඉඳලා මෙන්න මේ හරහා පරිපථය සම්පූර්ණ කරනවා. වර්ධක පරිපථය. අපි දැන් ඊළඟ ප්‍රශ්නෙට යමු. දැන් ඊළඟ ප්‍රශ්නෙන් අහලා තියෙනවා යාන්ත්‍රික ස්විච් එකට වඩා ට්‍රාන්සිස්ටර් ස්විච් එකේ වෙනස්කම් තුනක් සඳහන් කරන්න. අපි බලමු කොහොමද ට්‍රාන්සිස්ටර් ස්විච් එක ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපිට මේ රූපසටහනේ ට්‍රාන්සිස්ටර් එකක් බලා ගන්න පුළුවන්. ඒක වගේ මෙතන අපිට සාමාන්‍ය ස්විච් එකක් බලා ගන්න පුළුවන්. අපි බලමු මේ දෙක අතර වෙනස්කම් මොනවද කියලා. අපි මේකේ වැඩ කරන්නේ මෙන්න මේ හරහා පොඩි ධාරාවක් ගමන් කරාට පස්සේ ඉඳලා මෙතෙන්ට විශාල ධාරාවක් ගමන් කිරීම සිදු වෙනවා. අන්න මේ මූලධර්මය භාවිත කරලා තමයි ට්‍රාන්සිස්ටර් ස්විච් එක වැඩ කරන්නේ. ඒතකොට අපි දන්නවා මේකේ වයර් සම්බන්ධ වීම එකකට වෙන්නේ නැහැ. ඒතකොට අපි දන්නවා මෙතන යෙවිය මේ විද්‍යුත් පුළිඟුවක් ඇති වෙන්නේ නැහැ. එතන මේකේ අපි දන්නවා මේක මෙහෙම සම්බන්ධ වෙනකොට මෙතන විද්‍යුත් පුළිඟුවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේකේ ටික කාලයක් ක්‍රියාත්මක කරගෙන යනකොට මේ ගෙවි යන කොටස් නැහැ. මේ ගෙවි යන කොටසක් නැහැ කිසිම විදිහකට. මේක මේ ගෑවිලා මේ කොටස් ගෙවි යන්න පුළුවන්. ඒක අපිට කොටස් දෙකක් මම කතා කරා. එකක් තමයි මේකේ ගෙවි යන කොටස් නොමැති වීම. අපිට එකක් ගන්න පුළුවන් මේකේ ගෙවි යන කොටස් නොමැති වීම. අපිට ඊළඟ විතර ගන්න පුළුවන් මේකේ විද්‍යුත් පුළිඟු ඇති නොවීම. අපිට ආයෙ මේක ගන්න පුළුවන් මේ හරහා ධාරා ගිය සැනින් මේක මෙතනින් ගමන් කරනකොට අපිට ක්ෂණික ක්‍රියාකාරීත්වයක් මේක බලා ගන්න පුළුවන්. අපිට ඔන්න කරුණු තුනක් මේ දෙක අතර වෙනස්කම් විදියට සලක ගන්න පුළුවන්. හරි අපි දැන් ඊළඟ ප්‍රශ්නේ බලමු. අපිට ඊළඟ ප්‍රශ්නේ දීලා තියෙන රූප සටහන. එතන හන්දිලා අපෙන් එක නම් කරලා මොනවද තියෙන්නේ කියලා අපෙන් අහලා තියෙනවා. අපි බලමු රූප සටහන මොකක්ද තියෙන්නේ කියලා. අපිට හම්බෙලා තියෙනවා මෙන්න මේ විදියට ඔන්න අපේ රූප සටහන දීලා අපෙන් අහනවා Q R S මොනවාද කියලා. ඊට කලින් අපි දැනගන්න ඕනේ මොකද්ද මේ රූපේ සටහන. සංකේත කියන්නේ කියලා. මේ සංකේත තමයි ට්‍රාන්සිස්ටර් එක. ට්‍රාන්සිස්ටර් එක හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම P N P මෙන්න මෙහෙම අර්ධ සන්නායක එකතු කරලා තමයි මේ ට්‍රාන්සිස්ටර් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ට්‍රාන්සිස්ටර් එක හැදිලා තියෙන්නේ අර්ධ සන්නායක ස්පටික දෙපසින් සමාන වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක ප්‍රදේශයේ මැද ඉතා තුනී ප්‍රතිවිරුද්ධ බාහ්‍ය අර්ධ සන්නායක ප්‍රදේශයක් ඇතිවන අයුරින් මාත්‍රණය කිරීමෙන් තමයි මේ ද්විවිධ සන්නායක හදන්නේ. අපි කියන්නේ දැන් මෙතන මැද තිබ්බොත් එහෙම මේක ප්‍රතිවිරුද්ධ එකක් තමයි දෙපැත්තේ. අපි මෙතන මැද P ගන්නත් පුළුවන්. P තිබ්බොත් එහෙම දෙපැත්ත තියෙනෝනේ ප්‍රතිවිරුද්ධ ඒවා එන්නේ. අපිට මෙන්න මේ ආකාර දෙකටම අපි
ට්‍රාන්සිස්ටර් නිර්මාණය කර ගන්නවා. එතකොට මේ ට්‍රාන්සිස්ටර් වලට කියනවා NPNP ට්‍රාන්සිස්ටර්. මේවට කියනවා NPN ට්‍රාන්සිස්ටර් කියලා. අපිට ඊළඟට මේ කතා කරන්න පුළුවන් මේ ට්‍රාන්සිස්ටර් ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. මම මේ නම් කරන්න එන්නම් ඉස්සරහට. මේ ට්‍රාන්සිස්ටර් ක්‍රියාකාරීත්වය වෙන්නේ අපි ගමු මෙන්න මෙහෙම. NPN මෙන්න ඉඳන් මේ ක්‍රියාකාරීත්වය. මේ ක්‍රියාකාරීත්වය වෙන්නේ මෙතන ඉඳන් මේ බැටරිය ඉඳලා මෙන්න මේ හරහා ධාරාවක් මේ ආකාරයෙන් ගමන් කරාට පස්සේ මේ PN සංදිය. මේ PN සංදිය මෙහා ධාරාවක් ගමන් කරාට පස්සේ මෙන්න මේ හරහා විශාල ධාරාවක් ගමන් කිරීම සිදු වෙනවා. මෙන්න මේක තමයි මේ ක්‍රියාකාරීත්වය. එහෙනම් අපිට මේක නම් කරගන්න අපිට ගන්න පුළුවන් බේස් එක. අපි නම් කරනවා මෙතන තියෙන්නේ බේස් එක. එහෙම නැත්නම් පාදම. අපි එහෙම නැත්නම් අපි ඊට පස්සේ කියනවා මෙතන තියෙන්නේ කලෙක්ටර් එක. ඒ කියන්නේ සංග්‍රාහකය. මෙතන අපි ගන්නවා විමෝචකය. අපි මෙන්න මෙතන නම් කරගත්ත එක අපි දැනගන්න මෙතන කොහොමද එන්නේ කියලා. අපි මෙතෙන්ට එන්නේ අපි හැම වෙලේම මෙතෙන්ට දෙන්නේ මෙතන පාදම. මෙතන තියෙන පාදම. ඒ කියන්නේ බේස් එක. මෙතන Q කියලා අරන් තියෙන අපේ සංග්‍රාහකය. නැත්නම් කලෙක්ටර් එක. සංග්‍රාහකය. මෙතන ගන්නවා විමෝචකය. නැත්නම් එමීටර් එක. විමෝචකය තමයි අපේ විමුතිනවාදී අපි අග්‍රනම් කරා. අපි දැනගන්න ඕනි අපිට තියෙනවා ට්‍රාන්සිස්ටර් වර්ග දෙකක් NPN සහ PNP කියලා ට්‍රාන්සිස්ටර් වර්ග දෙකක් අපිට තියෙනවා. අපි දැනගන්න ඕනි මේ සංකේත අනුව කොහොමද මේක NPN PNP කියලා හොයාගන්නේ. අපි හිතමු මේ ඊතලයේ තියෙන මෙහෙට. මේ ඊතලේ මෙහෙට තිබ්බොත් එහෙම අපි සලකමු ධාරාව මෙතන ඉඳලා මේ දිශාවට ගමන් කරනවා කියලා. අපි නිකන් සලකමු මෙතන දාන්න මෙතන ඍණ කියලා. අපි දන්නවා ඍණ කියන්නේ නෙගටිව්. ඒ කියන්නේ n. n නම් අපි දන්නවා දෙපැත්තේ තියෙන්න ඕනේ මේකේ ප්‍රතිවිරුද්ධය. කියන්නේ p. එතකොට මේ ට්‍රාන්සිස්ටරේ PNP වර්ගයට ට්‍රාන්සිස්ටරය. දැන් බලමු මේක කොහොමද අනිත් පැත්තට තිබ්බොත් තියෙන්නේ කියලා. කියන්නේ මේ ඊතලේ මේ අතර තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? අපි දන්නවා ධාරා ගමන් කරන්නේ B වල ඉඳලා E වලට. ඒ කියන්නේ බේස් එකේ ඉඳලා එමීටරයට. අපි දන්නවා මෙතන දාන කියලා අපිට ගන්න පුළුවන්. මෙතන ඍණ කියලා ගන්න පුළුවන්. එහෙම තිබ්බාම ඊතලේ මෙහෙන් නම් ගමන් කරන්න අපි මෙතන දාලා තියෙන්නේ පොසිටිව්. පොසිටිව් කියන්නේ P. එහෙනම් දෙපැත්තේ තියෙන ඕන ඊට ප්‍රතිවිරුද්ධ ඒවා N. ඒකට මේ ට්‍රාන්සිස්ටර් වෙලා NPN ට්‍රාන්සිස්ටර්. අපිට අන්න මේ විදිහට භාවිත කරලා මේ NPN ද PNP ද කියලා හොයාගන්න. අපි දැන් කතා කරන්නේ අපේ දෙවෙනි ප්‍රශ්නය. අපේ දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා පාලක පද්ධතියක් කියන්නේ අපේක්ෂිත පද්ධතිය ප්‍රතිචාර ලබා ගැනීම සඳහා එක් සංඥාවක් තවකකට පරිවර්තනය කරනු ලබන ක්‍රියාවලියකි. ඉතින් අපේ පළවෙනි ප්‍රශ්නයෙන් අහනවා ජෛව පද්ධතියට භාවිතා වන පද්ධතියක උපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා විද්‍යුත් චුම්බක පිළිවයනය එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොමැග්නටික් රිලේ යොදා ගැනීමේ උදාහරණ දෙකක් ලියන්න. මම මේ ප්‍රශ්නේ කියන්න කලින් පොඩ්ඩක් මම හඳුන්වලා දෙන්න පාලක පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. අපි දැන් බලමු පාලක පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. පාලක පද්ධතියක් කියන්නේ අපිට ගන්න පුළුවන්
පාලක පද්ධතිය කියනු පාලක ලූප මගින් වෙනත් උපාංග හෝ පද්ධති නියාමනය කරන යාන්ත්‍රික හෝ විද්‍යුත් උපාංග සමූහයකට අපි කියනවා පාලක පද්ධතිය කියලා. ජෛව පද්ධති තාක්ෂණවේදී භාවිතයේදී පාලක පද්ධතියක් ලෙස උෂ්ණත්වය, ජලය, ආහාර වැනි අවශ්‍යතා වරින් වර පාලනය කිරීමට අවශ්‍ය වේ. අපි මේ සඳහා පාලක පද්ධතියක් යොදා ගන්නවා. අපිට දකින්න පුළුවන් පාලක පද්ධතියේ සිදුවන ප්‍රධාන ක්‍රියාවලිය මෙන්න මේ විදිහට. ආදානය. ආදානය අපි කියනවා ඉන්පුට්. ඊළඟට අපිට ගන්න පුළුවන් process. ඉන්පුට්. ඊළඟ අපිට ගන්න පුළුවන් process. මේ කියන්නේ සැකසුම. ඊළඟට අපිට ගන්න පුළුවන් output ප්‍රතිදානය. මේක තමයි අපේ පාලක පද්ධතිය සිදුවන ප්‍රධාන ක්‍රියාවලිය. අපි ආදානයක් කියලා ගන්නේ මේ පාලක පද්ධතියට දෙන ලබන සිග්නල් එක. එහෙම නැත්නම් ප්‍රතිදානය. අපි මේ සඳහා යොදා ගන්නවා ජාතිය සෙන්සර්. අපිට යොදා ගන්න පුළුවන් උෂ්ණත්ව සංවේදකයක් අපිට යොදා ගන්න පුළුවන්. ජල මට්ටමයන සංවේදයක් අපිට යොදා ගන්න පුළුවන්. ආලෝකයමයන සංවේදයක් යොදා ගන්න පුළුවන්. ඊපස්සේ අපිට ආර්ද්‍රතාවයමයන සංවේදයක් යොදා ගන්න පුළුවන්. අන්න ඒ වගේ සංවේදක අපි යොදා ගන්න මේ පාලක පද්ධතියේ ඉන්පුට් එකක් විදිහට ලබා දෙනවා. එහෙනම් අපි process. අපි මේකේ process සැකසීම සිදු කිරීම සඳහා අපි මේකට භාවිතා ගන්න පුළුවන් එකක් අපිට මේකේ හම්බ වෙනවා. අපිට එකක් විදිහට ගන්න පුළුවන් PLC unit. PLC unit එකක් අපිට මේක process එක සඳහා යොදා ගන්න පුළුවන්. අපිට එහෙම නැත්නම් යොදා ගන්න පුළුවන් ශුද්‍ර පාලන පද්ධතියක්. ශුද්‍ර පාලන පද්ධතියක් අපිට මේකට යොදා ගන්න පුළුවන්. අපි ඊළඟට අපිට කතා කරන්න පුළුවන් මේක ගැන output. අපි output විදිහට අපිට මේකට යොදා ගන්න පුළුවන්. සාමාන්‍ය ඕනෑම වතුර මෝටරයක් අපිට ගන්න පුළුවන්. බල්බ් එකක්, ඩිස්ප්ලේ එකක්, අන්න ඒ වගේ අපිට output ප්‍රතිදාන උපාංග අපිට මේ සඳහා යොදා ගන්න පුළුවන්. මෙහෙම නිර්මාණය කරගන්නා පාලන පද්ධතිය අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් නම් ගන්න පුළුවන්. විවෘත පුඩු මේ පාලන පද්ධතිය කොටස් දෙකකින් නම් ගන්න පුළුවන්. විවෘත පුඩු අපිට මේ ප්‍රධාන වශයෙන් පාලන පද්ධතිය කොටස් දෙකකට නම් ගන්න පුළුවන්. අපිට ඒක ගන්න පුළුවන් විවෘත පුඩු. අපිට ගන්න පුළුවන් විවෘත පුඩු පාලන පද්ධති. මෙන්න මේක අනිත් එක ගන්න පුළුවන් සංවෘත පුඩු පාලන පද්ධතිය. සංවෘත පුඩු පාලන පද්ධතිය විතර වෙන ගන්න පුළුවන්. අපි දැන් මෙන්න මේ විවෘත පොඩු පාලන පද්ධතිය ගැන කතා කරමු. අපි දැන් විවෘත පොඩු පාලන පද්ධතිය ගැන කතා කරමු. විවෘත පොඩු පාලන පද්ධතියක් කියන්නේ පාලන ක්‍රියාවලිය සඳහා ප්‍රතිදානයේ බලපෑමක් නොමැති. එනම් පද්ධතිය අපේක්ෂිත ප්‍රතිචාරය ලබා දීම සඳහා ප්‍රදානය හා ප්‍රතිදානය අතර සම්බන්ධතාවය පවත්වා නොගන්නා පද්ධති විවෘත පොඩු පාලන පද්ධතියක් කියනවා. විවෘත පොඩු පාලන පද්ධතියක් වෙන්නේ මෙන්න මේ input, process, output. කතා කරේ විවෘත පුඩු පාලන පද්ධති පිළිබඳව. අපි ඊළඟ කතා කරමු සංවෘත පුඩු. සංවෘත පුඩු. සංවෘත පුඩු පාලන පද්ධතියක් කියන්නේ ප්‍රතිදානයේ ආශ්‍රිත අතියන්
සමග සසඳා බලා ප්‍රතිචාරය පාලනය කරන පද්ධති සංවෘත පුඩු පාලන පද්ධති වේ. සංවෘත පුඩු පාලන පද්ධති වලත් පොඩි ඉහත ආකාරයට පොඩි වෙනස්කමක් වෙනවා. ඉන්පුට් අපි ගන්නවා, ඊට පස්සේ ප්‍රොසෙස්, ළඟට අවුට්පුට් අපි කියවනේ මේ බලපෑමක් වෙනවා කියලා. බලපෑම් ප්‍රොසෙස් වලින් ෆීඩ්බැක් එකක් යනවා. මෙන්න මේ ආකාරයට. ඔය මෙන්න මේකට කියනවා සංවෘත පුඩු පාලන පද්ධතියක් කියලා. අපි නැවතත් අපේ ප්‍රශ්න දිහාට යමු. අපෙන් ප්‍රශ්නය අහන්නේ ජෛව පද්ධති වල භාවිතා වන පාලක පද්ධතියක උපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා විද්‍යුත් චුම්බක පිළිවාණයක් යොදා ගැනීම උදාහරණ දෙකක් ලියන්න. ඒතර අපි දන්නවා මේකේ අපි අවුට්පුට් එකට අපි ගත්ත මෝටර වගේ ඒවා. ඒතකොට මේ මෝටර අපිට ක්‍රියාත්මක කරන්න බෑ පොඩි වෝල්ටේජ් විශාල වෝල්ටේජ්තාවයක් ඕනේ. ඒතකොට අපි දන්නවා මේ වගේ පරිපථයක් සම්බන්ධ කරලා ඒ වගේ මෝටරයක් වැඩ කරන්න බෑ. ඒකට අපි භාවිතා කරනවා විද්‍යුත් චුම්බක පිළිවාණයක්. විද්‍යුත් චුම්බක පිළිවාණයක් නැත්නම් අපි කියනවා රිලේ. මේ රිලේ එකක් අපි කියනවා. මේ රිලේස් වර්ග දෙකක් තියෙනවා. ඉලෙක්ට්‍රොමැග්නටික් රිලේ අපි ඒ සඳහා භාවිතා කරන ඉලෙක්ට්‍රොමැග්නටික් රිලේ. එහෙම නැත්නම් පිළිවායනයක් භාවිතා කරන රිලේ. අපි ඒ සඳහා භාවිතා කරන ඉලෙක්ට්‍රොමැග්නටික් රිලේ. එහෙම නැත්නම් පිළිවායනයක්. මේ භාවිතා කරන රිලේ එකක්. මේ රිලේස් අපිට වර්ග දෙකක් දකින්න පුළුවන්. එකක් තමයි ඉලෙක්ට්‍රොමැග්නටික් රිලේ, ස්ටැටික් ස්විච් කියලා දෙකක් තියෙනවා. අපි මේකේ භාවිතා අපි කතා කරන්නේ ඉලෙක්ට්‍රොමැග්නටික් ස්විච්, ඉලෙක්ට්‍රොමැග්නටික් රිලේ විතරයි. අපි මෙතන මේකේ භාවිතා කරන්නේ ඉලෙක්ට්‍රොමැග්නටික් රිලේ විතරයි. අපි දන්නවා මේ රිලේ එක අපි භාවිතා කරන්නේ විශාල ධාරාවක් කුඩා ධාරාවකින් පාලනය කර ගැනීම සඳහා. අපි කතා කරන්නේ මෙන්න මේ රිලේ. ඉලෙක්ට්‍රොමැග්නටික් රිලේ ගැන අපි කතා කරන්නේ. අපිට ඒක රිලේ එකක් බෙදාගන්නේ කුඩා ධාරාවකින් විශාල ධාරාවක් පාලනය කරන. දැන් අපිට මෙන්න මේ රූප සටහන මෙන්න මේ ආකාරයේ රිලේ එකක් අපිට ඇඳලා දක්වන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට අපිට රිලේ එකක් ඇඳලා දක්වන්න පුළුවන්. මෙන්න මේ ක්‍රියාකාරීත්වය තමයි මේ හරහා ධාරාව ලබා දුන්නාම මේක චුම්බකය බවට පත් වෙලා මේක මෙතනින් අල්ලගන්න එක. එතකොට මේ දෙක මෙහිම දෙකට ලං වීම සිදු වෙන. මේ හරහා ධාරාවක් ගමන් කිරීම සිදු වෙනවා. එතකොට අපි එන්නේ මූලධර්මයේ චුම්බකත්වය කියන එක භාවිතා කරලා අපිට පුළුවන් මේ රිලේ එකක් පාලනය කරගන්න. මේ රිලේ එකේ තියෙන ප්‍රධාන කොටස් හතරක් විද්‍යුත් චුම්බකයක්. ප්‍රධාන කොටස් හතරක් තියෙනවා විද්‍යුත් චුම්බකයක්. අපිට ඊට පස්සේ මේක දකින්න පුළුවන් ආමිචරයක්. ඊළඟට දකින්න පුළුවන් කම්බි දඟරයක්. විද්‍යුත් චුම්බක අග්‍ර දෙකක් තියෙනවා.
විද්‍යුත් සම්බන්ධක අග්‍ර මම ආයෙත් කියන්නම් මේකේ මොනවද තියෙන්නේ කියලා. මේකේ තියෙන විද්‍යුත් චුම්බකයක් තියෙනවා. මේ තියෙන අපිට විද්‍යුත් චුම්බකය නැත්නම් ආමිචර් එකක්. ඊපස් තියෙනවා කම්බි දංගරයක්. විද්‍යුත් සම්බන්ධක අග්‍රමීනර් මොකද සම්බන්ධ කරන අග්‍රදේකුත් තියෙනවා. අපිට මෙන්න මේවා පිළිවයනයක්. එහෙම නැත්නම් රිලේ එක අපිට බලා ගන්න පුළුවන්. දැන් මම අර මේ ප්‍රශ්නෙට අමතරව ගොඩක් දේවල් කතා කරා. අපි නැවත ප්‍රශ්නෙට එමු. ප්‍රශ්නේ අපෙන් අහන්නේ යොදා ගැනීම උදාහරණ දෙකක්. එතකොට අපි දන්නවා රිලේ එකක් යොදාගන්නේ මොකටද? කුඩා ධාරාවකින් විශාල ධාරාවක් පාලනය කර ගැනීම සඳහා. ඊට පස්සේ මම මේකම ඉස්සෙල්ලා සඳහන් කරා මොකද්ද මේ පාලන පද්ධතියක් කියන්නේ කියලා. එතකොට අපි දන්නවා මේ පාලන පද්ධතියක් කියන්නේ අවුට්පුට් එකක් ගන්නකොට කුඩා අවුට්පුට් එකක් ගන්නකොට කුඩා ධාරාවක් හම්බෙන්නේ. ඒ ධාරාව මගින් විශාල ධාරාවක් පාලනය කරන්න පුළුවන්. පිළිවායනයක් යොදාගෙන අපි ඒතර දාන්න පිළිවායනයක් යොදාගෙන අපිට උදාහරණ කියන්න පුළුවන්. ආරක්ෂිත ගෘහ තුල උෂ්ණත්ව වෙනස මත පිටාර පංකා ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ ඔටෝමැටික් ස්විච් එකක්. ඒ කියන්නේ අපි උෂ්ණත්ව සංවේදකයක් දාලා උෂ්ණත්ව සංවේදකයේ උෂ්ණත්වය ඉහළ වුණාම ඔටෝමැටික් ෆෑන් එක ඔන් වෙන්න එකක් හදනවා නම් අපි ඒකට මේ කීප විදියට අපිට හදාගන්න පුළුවන්. ඒ වගේම තව එකක් තමයි ජලය. අපි දානවා ටැංකියේ ජලය. ටැංකියේ ජලය අඩු වුණාම ඔටෝමැටිකලි ජලය ටැංකියට පිරවා ගැනීම සඳහා මේ වගේ පද්ධතියක් අපිට සඳහන් නිර්මාණය කරගන්න පුළුවන්. අපි ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නෙට අපි යමු. දැන් දෙවෙනි ප්‍රශ්නයෙන් අහනවා පාලක පද්ධතියක පරිපථයකට ආලෝක විමෝචක ඩයෝඩයක් LED එකක් සම්බන්ධ කිරීමේදී සලකා බැලිය යුතු කරුණු සහ වැදගත් සාධක දෙකක් සඳහන් කරන්න. අපි දැන් අහන්නේ LED කියන්නේ අපි දන්නවා LED කියන්නේ කොහොමද ඩයෝඩ් එක. එක්තරා ඩයෝඩ් විශේෂයක්. මෙන්න මේ තමයි ඩයෝඩ් වල සංකේතය. අපිට උදේ LED එක මෙන්න මේ ආලෝකය පිට කරනවා මෙන්න මේ හරහා. නේද? මේක රින ඔන්න ඔය විදිහට අපි ආලෝකය නම් කරනවා. අපි මේකත් සම්බන්ධ කරන හැම වෙලෙම මේකට අපි ප්‍රතිරෝධයක් සමග සම්බන්ධ කරන්න ඕනි. මෙන්න මේ ආකාරයට අදාළ විභවය ලබා ගැනීම සඳහා. ඔය LED එකට අපි සම්බන්ධ කරන අපි තව දෙයක් දැනගන්න ඕනි මේක අග්‍ර ගැන. මේ අග්‍ර ධන අග්‍රය සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. ඍණ අග්‍රය සම්බන්ධ තියෙන මේක ඩයෝඩයක් ඉඳ ඩයෝඩයේ ධාරාව ගමන් කරන්නේ මෙන්න මේ දිශාවට පමණයි. අන්න ඒකින්ද අපි මේක අග්‍ර නිවැරදිව සම්බන්ධ කරගන්න වග බලා ගන්න ඕනි. මම ඔයාලට LED එක රූප සටහනක් ඇඳලා පෙන්නන්නම්. මේ LED එක අපිට මෙන්න මේ ආකාරයෙන් දකින්න පුළුවන්. මෙන්න මේව පිට ආවරණය තියෙනවා. මේක ඇතුලේ මම ඔයාලට මෙන්න මේ LED එකක් ඇඳගෙන ඔයගොල්ලෝ හිතා ගන්න මේක පිටත ආවරණය. මේ අග්‍ර දෙක මේ LED එකේ අග්‍ර දෙකෙන් ඔයගලන්ට පේන එක අග්‍රයක් දිග. අපි මේක අග්‍ර හොයාගන්නේ දිග අග්‍රය ධන කියලාත් ගන්නවා. කොට අග්‍ර ඍණ කියලාත් ගන්නවා. අපිට ධනට ධනත් ඍණත් මේ ආකාර සම්බන්ධ කරන්න පුළුවන් LED එකක් බාහිර පෙනුමින් බලලා. අපෙන් දැන් ප්‍රශ්නේ අහන්නේ පාලක පද්ධතියේ පරිපථයට ආලෝක විමෝචක ඩයෝඩ් එහෙම LED සම්බන්ධ කිරීමේදී සලකා බැලිය යුතු වැදගත් කරුණු දෙකක්. දැන් මම සලකා බැලිය යුතු වැදගත් කරුණු ටිකක් කිව්වා. අපිට ඒකෙන් දරාගන්න මේ ධන හාරණාග්‍ර නිවැරදි සම්බන්ධ වෙන්න ඕනේ. මේකට අදාළ වෝල්ටීයතාවය තියෙන එක බලා ගන්න ඕනේ. අන්න ඒ කරුණු දෙක අපිට පුළුවන් මේක වැදගත් සාධක විදියට දෙයක් ගන්න. අපි දැන් තුන්වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. අපිට තුන්වෙනි ප්‍රශ්නෙට මේක දීලා තියෙන්නේ ජෛව පද්ධතියෙහි පාලක පද්ධති වල භාවිතා කරනු ලබන එනම් සංවේදක සඳහා උදාහරණ දෙකක්. මම ඉස්සෙල්ලා ඔයගලන්ට කලින් පාලන පද්ධතිය සඳහන් කරා මම ආයෙ පොඩ්ඩක් අඳලා පෙන්නන්න. අපි දැනගන්නම input process ඊට පස්සේ output.
ඒ කියන්නේ ආදානය, සැකසුම සහ ප්‍රතිදානය. මේක අපෙන් අහන්නේ සංවේදක. අපි සංවේදක භාවිත කරන ඉන්පුට් එකක් ලබා දෙන්න සඳහා තමයි සංවේදක ගන්න. මම කලින් වතාවට උන සඳහන් කරා අපි සංවේදක ඉන්පුට් දෙන්න අපි ගන්නවා උෂ්ණත්ව සංවේදක. අපිට ආය ගන්න පුළුවන් ආලෝක සංවේදක. අපිට ඒ අතර ගන්න පුළුවන් ආර්ද්‍රතාවයමයින සංවේදක. ඊට පස්සේ මේ වදින සංවේදක අපිට භාවිත කරලා මේ ඉන්පුට් ගන්න පුළුවන්. සාමාන්‍ය කොට මේ දෙකක් මතක තියාගන්න. අපි 3 B කොටසට යමු. අපේ 3 B කොටසෙන් අහන්නේ විවෘත පොඩු හා සංවර්ධ පොඩු පාලන පද්ධතිවල වෙනස්කම් තුනක් සඳහන් කරන්න. මම කලින් ගොඩ සංවර්ධ පොඩු පාලන පද්ධතිය කියන්නේ මොකක්ද? විවෘත පොඩු පාලන පද්ධතිය කියන්නේ මොකක්ද කියලා කලින් හඳුන්වලා දුන්නා. බලමු මෙන්න මේක තමයි සංවර්ධ පොඩු විවෘත පොඩු. අපිට මේ පේන්නේ විවෘත පොඩු සාමාන්‍ය විවෘත පොඩු පාලන පද්ධතිය. මේක සංවර්ධ පොඩු පාලන ප්‍රොසෙස් ඉදලා මෙතෙන්ද ෆීඩ්බැක් එකක් යනවා. ඒක මම කලිනුත් ඔන්න සඳහන් කරා. අපේ මේ ප්‍රශ්නේ අහන්න මේ දෙක අතර වෙනස්කම් අපිට වෙනස්කම් විතර ගන්න පුළුවන්. විවෘත පොඩු ස්වයංක්‍රීය නොවන අතර සංවර්ධ පොඩු ස්වයංක්‍රීය වේ. ඊළඟ විදිහට අපිට ගන්න පුළුවන් විවෘත පොඩු පාලන පද්ධතියේ සංවේදක නැති අතර සංවර්ධ පොඩු පාලන පද්ධතියේ සංවේදක ඇත. විවෘත පොඩු ප්‍රතිපෝෂණයක් නැති අතර සංවර්ධ පොඩු ප්‍රතිපෝෂණයක් ඇත. ඔන්න ඔය කියන වෙනස්කම් අපිට ගන්න පුළුවන්. ඔය ප්‍රශ්න සමග අපේ මේ ව්‍යුහගත රචනා කොටස අවසන් වෙනවා. අපි ඊළඟට රචනා ප්‍රශ්න සාකච්ඡා කරමු. අපි දැන් අපේ ප්‍රශ්නේ රචනා කොටසේ අපි පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. අපිට පළවෙනි ප්‍රශ්නේ හම්බෙලා තියෙනවා පහත පරිපතේ ක්‍රියාකාරීත්වය විස්තර කරන්න. ඒ කියනවා මේට සමාන පරිපතයක් ස්වයංක්‍රීකරණයේදී යොදා ගන්න අවස්ථාවකට උදාහරණ සඳහන් කරන්න. මම මුලින් මේක පිළිතුරේ පරිපතය අපි අඳින්න. අපිට මෙන්න මේ ආකාරයට අපිට පරිපතයක් හම්බෙලා තියෙනවා. අපේ මේ පරිපතයේ වෝල්ට් 3ක සප්ලයි එකක් අපිට දීලා තියෙනවා. ඒ වගේම මෙතන LED එකක් තියෙනවා. මෙතන LED එකක් තියෙනවා. ඊට මෙතන 330ක ඕම් ප්‍රතිරෝධයක් අපිට තියෙනවා. මෙතන තියෙනවා අපිට 3k ඕම් ප්‍රතිරෝධයක්. ට්‍රාන්සිස්ටර් තියෙනවා. සාමාන්‍ය කලින් මේ ට්‍රාන්සිස්ටර් ගැන කියලා දුන්නා. මම ආයෙත් මතක් කරන්න යන්නේ. මේක අහනවා මේ පරිපතයේ ක්‍රියාකාරීත්වය. මේ පරිපතයේ ක්‍රියාකාරීත්වය මෙන්න මේ හරහා ධාරාවක් ගමන් කළොත් මේ දැන් බේස් එකේ ඉඳලා මෙතෙන්ට ධාරාවක් ගමන් කරොත් අපි දන්නවා මේ හරහා විශාල ධාරාවක් මේ අතර ගමන් කරනවා කියලා. ඉතින් අපි මොකද්ද අපි මේ ප්‍රශ්නේ අහන්නේ? මේ පරිපතයේ ක්‍රියාකාරීත්වය තමයි මෙන්න මේ 3k ඕම් ප්‍රතිරෝධ ධාරාවක් මෙතෙන්ද ගමන් කරොත් මේ LED එක පත්තු වෙලා මෙතෙන්ට ධාරාවක් ගමන් කරනවා. මේ ධාරාව ගමන් කරලා අපේ LED පත්තු වෙනවා කියලා පේනවා. අපෙන් අහනවා මේක ස්වයංක්‍රීකරණය කරන්නේ කොහොමද කියලා. අපිට ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මේක චුටි වෙනස්කමක් අපි භාජනය කරමු. මෙන්න මේ ආකාරයට මේ පරිපතයේ මෙහෙම තියෙනකොටම අපි මෙතෙන්ට දාමු. ඔය විචල්්‍ය ප්‍රතිරෝධකයක්. අපි මෙතෙන්ට දාමු. විචල්්‍ය ප්‍රතිරෝධකයක්. මේ පරිපතය අපි බේස් එකට සම්බන්ධ කරමු. මෙතෙන්ට ගියමු. ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් නැත්නම් LD R එක
අපි දැන් LDR එක සම්බන්ධ කරලා අපි ඒක මෙහෙම සම්බන්ධ කරගමු. එතකොට අපි දන්නවා දැන් මේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. අපි දැන් මේකේ ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් විස්තර කරගමු. අපි දන්නවා අපිට මේක සම්බන්ධ කරන්නේ ඔටෝමැටික් වෙන්න. ඒතකොට අපි මේ වෝල්ට් 3ක ප්‍රතිරෝධ වෝල්ට් 3ක විභවාන්තරයක් මේකට සම්බන්ධ කරලා තියෙනවා. විචල්්‍ය ප්‍රතිරෝධය අපි මේ සාමාන්‍යයෙන් ගමු CIK විචල්්‍ය ප්‍රතිරෝධකයක්. වගේම මෙතන ට්‍රාන්සිස්ටර් අපිට ගන්න පුළුවන් D400 කෙනා වගේ ට්‍රාන්සිස්ටරයක් මේ වගේ පරිපතයට අපිට යොදා ගන්න පුළුවන්. මේකෙන් අපේ වෙන්නේ මේ වෝල්ට් 3 මේ හරහා ධාරාවක් ආවම මොකද වෙන්නේ? දවල් කාලයේදී මේ තියෙන්නේ LDR විශේෂත්වයක් තියෙනවා. LDR එකේ ප්‍රතිරෝධය අඳුරේදී වැඩි වෙනවා. ඒ වගේම ආලෝකයේ තියෙනකොට මේකේ ප්‍රතිරෝධය අඩුයි. ඒ කියන්නේ අපිට මේක සලකන්න පුළුවන් ආලෝකය දැන් අපි මේක දවල්ටපත් වෙන්නේ නැහැ. පැයටපත් වෙන්නේ නැද්ද? ඒතර දවල් වෙලාවේදී මේකේ ප්‍රතිරෝධ අපිට බිඳුවකට ආසන්න වගේ අපිට බිඳුවක්ම වෙන්නේ නැහැ. ඒ වගේ ආසන්න අගයකට මේකපත් වෙනවා. ඒතකොට ඒ කියන්නේ මෙන්න වාරයකින් සම්බන්ධ කරා වගේ වැඩක් වෙනවා. එතකොට මේකේ ධාරාව ලේසි අපි දන්නවනේ ධාරාව ගමන් කරන ලේසි තැනින් කියලා. මෙහෙම එන ධාරාව මේ හරහා ගමන් කරන්න බෑ ප්‍රතිරෝධයක් තියෙනවා. ඒ හින්දා මේක ධාරාව දවල් කාලයේදී මේ මෙන පරිපතේ මෙතනින් යන්නේ නැත්නම් මේ හරහා ගමන් කරලා මෙතෙන්ට යනවා. එතකොට මේක දවල් කාලයේදී පත්තු වෙන්නේ නැහැ. අපි බලමු රාත්‍රී වෙනකොට මොකද්ද වෙන්නේ කියලා. රාත්‍රී වෙනකොට මේ LDR එකේ ප්‍රතිරෝධය ඉතා ඉහළ අගයක් ගන්නවා. මේ රාත්‍රී කාලයේදී මේක ප්‍රතිරෝධය වැඩි වෙනවා. රාත්‍රී කාලයේදී ප්‍රතිරෝධය වැඩි වෙනකොට මේකේ ධාරා කැමති යන්න ප්‍රතිරෝධය අඩු තැනින්. එතකොට මෙතෙන්ට වඩා මෙතන ප්‍රතිරෝධය වැඩි. ඒතකොට ධාරා මොකද කරන්නේ? මේ හරහා බේස් එක කරා මෙන්න මේ පරිපතේ ධාරා සම්පූර්ණ කරනවා. ඒතකොට එහෙම සම්පූර්ණ කරද්දී මේ හරහා විශාල ධාරා පහළ ගමන් කරලා LDR එක දැල් වෙනවා. එතකොට මේ වගේ පරිපතයක් අපි හැදුවාම මේ පරිපතේ රැයට පත්තු වෙනවා. දවල්ට නිමෙනවා. අපිට ඒක වෙනස් කරගන්න පුළුවන් මෙන්න මෙතන. මෙන්න මෙතන දාලා තියෙන ප්‍රතිරෝධය අගය වෙනස් කිරීමෙන් මේක ආලෝක තත්ත්වය පාලනය කරන්න පුළුවන්. අපිට පුළුවන් මේක කරකෝලා ප්‍රතිරෝධය වෙනස් කරලා මේක පත් වෙන්න ඕනේ වෙලාව අපිට නිර්ණය කරගන්න පුළුවන්. ඒ වගේම තව මේක පොඩි කරන්න දෙයක් තියෙනවා. අපි දැන් හිතමු මේක ආලෝක මට්ටම එනවා. සාමාන්‍ය අපි දන්න ආලෝකයේ නිශ්චිතව අපිට මේ ආලෝකයේ තත්ත්වය වැඩනවා කියලා කියන්න බෑ. ඒකට පොඩි පොඩි වෙනස්කම් වෙනවා. ඒ වෙනස්කම් වෙනකොට අපි දැන් හිතමු මේ 6 සවස් 6 වෙනකොට මේක පත්තු වෙනවා කියලා. ඒතර අපි දන්න සාට 6ට ආසන්න වෙනකොට මේ හරහා ධාරා දෙක සමාන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. එතකොට ධාරාව මේ හරහා චුට්ටක් ගමන් කරනවා ආයෙ නතර වෙනවා. එතකොට මේ LED එක නිමි පත්තු වෙන්න ගන්නවා එක්තරා අවස්ථාවකදී. පත්තු වෙන්න ඉතාමත් ආසන්නයි. අපි ඒක නැති කරගන්න අපි මෙන්න මෙතනින් ප්‍රතිරෝධයක් අපිට දාගන්න පුළුවන්. මෙතනින් අපි ප්‍රතිරෝධයක් දාගත්තා ඊට මොකද වෙන්නේ? මේ හරහා ධාරා ගමන් කරනකොට මෙතන ප්‍රතිරෝධයක් ගමන් කිරීම සිදු වෙන්නේ මේ ආගේ පහුණාට පස්සේ මේ හරහා ඒකාකාර ධාරා ගමන් කිරීම සිදු වෙනවා. එතකොට එහෙම ප්‍රතිරෝධය යොදාගත්තාම අපි මෙතෙන් භාවිතා කරන ලද උපකරණ අපෙන් ආරක්ෂා වෙනවා. අපිට තව මේකටම දැන් අපි LED එකක් නැතුව අපි මේකට සාමාන්‍ය ලොකු බල්බ් එකක් නැත්නම් 230ක සම්බන්ධ කරන්න වෙනවා නම් අපිට ඒක සම්බන්ධ කරගන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට රිලේ එකක් භාවිතා කරලා අපිට මේක මෙහෙම 230කට සම්බන්ධ කර ගැනීමක් සිදු කරන්න පුළුවන්. දැන් අපි කිව්ව විදිහට මේක නම් කරලා තිබ්බොත් අපිට සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. දාගන්න යන්නේ අපේ රචනා ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ. අපේ මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණයේදී ක්‍රමලේඛිත තාර්කික පද්ධතිය නැත්නම් programmable logic control PLC සහ සූත්‍ර පාලන පද්ධති micro control system අතර වෙනස්කම් ලයිස්තුගත කරන්න. අපි දන්නවා PLC unit. මම මුලින්ම කියන්න හැඳින්වීමක් කරන්න. කාර්මික ශාස්ත්‍රයේ විද්‍යුත් යාන්ත්‍රික පද්ධති ස්වයංක්‍රීයකරණය සඳහා ක්‍රමලේඛිත තාර්කන ක්‍රමය මගින් වින්‍යාසගත කොට ක්‍රියාත්මක කරවනු ලබන සංඛ්‍යාංක පරිගණක පද්ධති ක්‍රමලේඛන පද්ධති වේ.
ඊළඟට විද්‍යුත් යාන්ත්‍රික ක්‍රියාවලිය ස්වයංක්‍රීයකරණය සඳහා අදාළ මූලික පරිගණක උපාංග තනි ශුද්‍ර පරිපථ ඒකකයක්. මයික්‍රෝ කන්ට්‍රෝල් චිප් පරිගණක ක්‍රමලේඛන භාෂා මගින් ක්‍රමලේඛනය කර ක්‍රියාත්මක කරනු ලබන පද්ධති ශුද්‍ර පාලන පද්ධති නම් වේ. අපිට මුලින්ම ලියද්දි මෙන්න මේ වගුවක් ගහගෙන අපිට පුළුවන් නම් මේක ලියන්න වඩා සාර්ථකයි. අපි මේ පැත්තට ගමු. ක්‍රමලේඛන තාර්ක පද්ධති. ඒ කියන්නේ PLC යුනිට්. අපි මේ පැත්තට ගමු. ශුද්‍ර පාලන පද්ධති. අපිට මේක වෙනස්කම් විදිහට අපිට ගන්න පුළුවන්. කාර්මික ශේෂ්ත්‍රයේ යන්ත්‍රෝපකරණ පාලනය වැනි විද්‍යුත් යාන්ත්‍රික පද්ධති ස්වයංක්‍රීය පාලනයකට යොදා ගන්නා පද්ධතියක් තමයි මේ ක්‍රමලේඛන තාර්ක පද්ධතිය. ඊපස්සේ ශුද්‍ර පාලන පද්ධතිය අපි ගන්නේ කුඩා ප්‍රමාණයේ යාන්ත්‍රික ක්‍රියාවලිය ස්වයංක්‍රීයකරණ සඳහා. අපි මේ ගන්න ලොකු මැෂින් එකක්. අපි සාමාන්‍ය ලොකු මැෂින් එකක් ගත්තොත් මේක හයිඩ්‍රොලික් කන්ට්‍රෝල් කරන්නේ අපි ගන්නවා PLC යුනිට් එක. ඒ වගේම අපි ශුද්‍ර පාලන පද්ධතිය ගන්න පොඩි සෙල්ලම් බඩු. සාමාන්‍යයෙන් Arduino board එකක් ගත්තොත් එහෙම මේකක් තියෙන්නේ ශුද්‍ර පාලන පද්ධතියකට. අපිට ඊළඟ මේ තියෙන්නේ අපිට Arduino board එකක්. මේක බලා ගන්න පුළුවන්. හොඳට මේකේ කීපයක් හැමදෙන්න තමයි අපි ඉන්පුට් එකක් දෙන්නේ. පරිගණක සම්බන්ධ කරන්න පුළුවන් ඉතින්. ඊළඟට අපි කතා කරමු මේකේ දෙවෙනි එක ගැන. රූපමය අතුරු මුහුද මගින් පහසුවෙන් ක්‍රමලේඛනය කරන්න පුළුවන්. ඒ කියන්නේ PLC යුනිට් පහසුවෙන් අපිට ක්‍රමලේඛනය කරන්න පුළුවන්. නමුත් මේ ශුද්‍ර පාලන පද්ධතිය අපිට එහෙම කරන්න බෑ. හොඳ දැනුමක් තියෙන්න ඕනි ක්‍රමලේඛනය පිළිබඳව. ඊළඟට බලමු මේක රළු භාවිතයට PLC යුනිට් රළු භාවිතයට සුදුසු. ඒ කියන්නේ අපිට ඕන මැෂින් එකක් ඕන තැනක වැඩ කරන තැනකට මේ PLC යුනිට් එකක් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒත් අපිට රළු භාවිතයට මේ ශුද්‍ර පාලන පද්ධතිය අපහසුයි. මේකේ තියෙන පොඩි කුඩා වයර් වැනි ඒ තුන නිසා මේ ශුද්‍ර පාලන පද්ධතිය රළු භාවිතයට අපහසුයි. ඒ වගේම මේකේ කල් පැවැත්ම වැඩි. PLC යුනිට් වල කල් පැවැත්ම වැඩි. ශුද්‍ර පාලන පද්ධති වල කල් පැවැත්ම අඩුයි. ඊළඟට අපිට මේ ගන්න පුළුවන් වැඩ දියුණු කළ ප්‍රතිදාන හා ප්‍රධාන පරිපථ වලින් සමන්විත. මේ PLC යුනිට් වැඩ දියුණු කළ ප්‍රධාන හා ප්‍රතිදාන එහෙම නැත්නම් ඉන්පුට් සහ අවුට්පුට් ඩිවයිස් වලින් සමන්විත වෙනවා. නමුත් මේ ශුද්‍ර පාලන පද්ධතිය ප්‍රතිදාන හා ප්‍රධාන පරිපථ උපාංග අමතරව සම්බන්ධ කරන්න ඕනේ. අර මේ ඉන්පුට් හා අවුට්පුට් ඩිවයිස් වෙනම සම්බන්ධ කරන්න ඕනේ. මම මේ කිව්වේ ඒවා PLC යුනිට් සහ ශුද්‍ර පාලන අතර වෙනස්කම් විදිහට අපිට සලක ගන්න පුළුවන්. කරන්න මේක තුන්වෙනි ප්‍රශ්නේ. අපි තුන්වෙනි ප්‍රශ්නේ මේක අහලා තියෙන්නේ අඳුරට සංවේදී ඉලෙක්ට්‍රොනික පරිපථයක සරල රූප ශ්‍රේණියක් ඇඳ ශාක ගෘහයක ආලෝක තත්ත්වය පාලනය කිරීම සඳහා වෝල්ට් 230ක විදුලි බල්බයක් ක්‍රියාත්මක කරවා ගැනීම සරල පරිපථයක් වෙනස්කම් ඇඳ දක්වන්න. බලමු කොහොමද මේක ඉස්සෙල්ලාම 230ට සම්බන්ධ කරන්නේ නැතුව ස්වයංක්‍රීය වෙන්න හදාගන්න කියලා. අපි ගන්නවා මුලින්ම මෙහෙම ට්‍රාන්සිස්ටරයක්. අපිට මේකට සාමාන්‍යයෙන් D400 වගේ ට්‍රාන්සිස්ටරයක් යොදා ගන්න පුළුවන්. D400 අපි කරන්නේ එතෙන්ට ප්‍රතිරෝධකයක් දානවා. වගේම එතෙන්ට අපි LED එකක් දාමු. VCC supply. මෙන්න මේ පරිපථය අපි දන්න මේ පරිපථයේ මෙතන බේස් එකේ ඉඳලා එමීටරය දක්වා ධාරාවක් ගලා ගියාට පස්සේ මෙතන කලෙක්ටරේ ඉඳලා එමීටර දක්වා විශාල ධාරාවක් ගමන් කරනවා. එතකොට මෙන්න මෙතන ක්‍රියාකාරීත්වය වෙන්නේ මෙතන දාපු LED එක LDR එක අඳුරේදී ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒතර අපි දන්නවා මේ හරහා දවල්ට ධාරා වෙනකොට දවල්ට මේක නිකන් මේ වයර් එකකින් සම්බන්ධ කරා වගේ එනවා. මේකේ ප්‍රතිරෝධය ඉතාමත් අඩු වෙනවා. ඒතර අපි දන්නවා මේ හරහා පොඩි ප්‍රතිරෝධයක් තියෙන තේ මේන ධාරා මේ හරහා ගමන් කරන්නේ මේ හරහා ගමන් කළ මේ පරිපථය සම්පූර්ණ කරනවා. ඒතර අපි දන්නවා මේ හරහා බේස් එකේ ඉඳලා මීටර දක්වා ධාරාවක් ගමන් කරොත් විතරයි මේ කලෙක්ටරේ ඉඳලා මීටර දක්වා ධාරාවක් ගමන් කරන්නේ. එතකොට අපි මේක රෑ වෙනකොට මේක ප්‍රතිරෝධය වැඩි වෙනවා. අඳුරේදී ප්‍රතිරෝධය වැඩි වෙනවා. ප්‍රතිරෝධය වැඩි වුණාම මෙයා ප්‍රතිරෝධය අඩු තැනින් මේ ආකාරයට ගමන් කරනවා. එතකොට මේ හරහා ධාරාවක් ගමන් කරනවා. එතකොට
මෙතෙන්ට මේ දාපු LED එක පත්තු වෙනවා. අපි මේක 230කට සම්බන්ධ කරනවා නම් අපි මේකට මෙන්න මේ තියෙන රිලේ එකක් අපි මෙන්න මෙතෙන්ට රිලේ එකක් සම්බන්ධ කරන්න ඕනේ. අපි රිලේ එකක් සම්බන්ධ කරන්නේ අපි රිලේ එකක් ගත්තාම බාහිරින් මෙන්න හැමට පින් 5ක් අපිට රිලේ එක බලා ගන්න පුළුවන්. මේ පැත්තේ මෙන්න පින් 3කුත් මේ පැත්තේ පින් 2කුත් රිලේ එකේ තියෙනවා. රිලේ එකේ අභ්‍යන්තරය වෙන්නේ මෙන්න මේ ආකාරයට. මේ ආකාරයට මෙන්න මේ මැග්නට් කොයිල් එකක් තියෙනවා. මේක තමයි අපේ කොමන් එක. සාමාන්‍ය අවස්ථාවේදී මේක තියෙන්නේ මෙන්න මේ ආකාරයට සම්බන්ධ වෙලා. ඉන් ගන්නවා normal cross normal on. මේක කියලා normal connect. ඊළඟට මේක වෙන්නේ අපි කියන්නේ 230ක් දෙනකොට මේ transition එන එක අපි මෙතෙන්ට සමාන කරගන්නේ DC කරන්ට් එක අපි මෙන්න මේ අග්‍රයටත් මේ අග්‍රයටත් අපි සම්බන්ධ කරනවා. එතකොට වෙන්නේ මේ හරහා ධාරාව ගමන් කරලා මේක පෙරට ගත්තේ මේ විද්‍යුත් චුම්බකයක් බවට පත් වෙනවා. විද්‍යුත් චුම්බකයක් බවට පත් වුණාම මෙන්න මේ තියෙන එක මේ පැත්තට ලං කරගන්න. එතකොට මෙන්න මේ හරහා පරිපථය සම්පූර්ණ වෙනවා. අපි ඒතර මේක කරන්න පුළුවන්. මෙන්න මේ හරහා සාමාන්‍ය මේක නිව්ට්‍රල් එක සම්බන්ධ කරලා මෙතනින් බල්බ් එකක් සම්බන්ධ කරලා මේකට ප්‍රත්‍යාවර්ත ධාරා සැපීමක්. වෝල්ට් 230ක සැපීම වල සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ පරිපථය දැන් තියෙන්නේ මෙන්න මෙතනින් විවෘත වෙලා. එතකොට මේ හරහා ධාරාවක් ගමන් කරන්න බෑ. මේ අපි DC කරන්ට් එක මෙතන දුන්නට පස්සේ මේක මැග්නට් එකලා මේක මෙතන සම්පූර්ණ අල්ලුවට පස්සේ මේ හරහා ධාරාවක් ගමන් කිරීම සිදු වෙනවා. මේක තමයි රිලේ එකේ ක්‍රියාකාරීත්වය. අපිට එතකොට පුළුවන් මෙතනම මෙන්න මේන කරන්ට් එක අපිට මෙතෙන්ට එහෙම සම්බන්ධ කරන්න. මේ වයර් එකත් අපිට මෙතෙන්ට දෙන්න පුළුවන්. අන්නම දුන්නා මේ හරහා ක්‍රියාකාරීත්වය අපිට 230ට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි තව එක් විශේෂ දෙයක් කරන්න ඕන. මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරලා මේ රිලේ එක ඔන් ඔෆ් වෙනකොට මේක අර ආපස්සට විද්‍යුත් ධාරාවක් ගමන් කරන්න පුළුවන්. අන්නේ ධාරා නැති කරන්න අපි මෙන්න මෙතනින් මෙහෙම ඩයෝඩ් එකක් සම්බන්ධ කරන්න ඕනේ. ඩයෝඩ් එක සම්බන්ධ කරේ නැත්නම් මෙන්න අපි මෙතන මේක මෙතන නොදැම්මොත් මේ හරහා ධාරාව ගමන් කළ මේ ට්‍රාන්සිස්ටරයට හානි වෙන්න පුළුවන්. අපි ඒකෙන්ද මෙන්න මෙතන දක්වනවා. මම මේක නැවතත් පැහැදිලිවට පරිපථයෙන් හදලා පෙන්නන්නම්. මේක තමයි අපේ පරිපථය. ඒක මම කිව්වේ මිරිල් එකක් මත සම්බන්ධ කරලා තියෙනවා. මෙතන ඩයෝඩ් එකක් දාලා දෙනවා මේක ආරක්ෂා කරගන්න. මෙතන LDR එකක් තියෙනවා. මෙතන D400 වගේ එකක් තියෙනවා. මෙතන බල්බ් එකක් තියෙනවා. මෙතන 230 සප්ලයි එක තියෙනවා. 230 වෝල්ට් සප්ලයි එක තියෙනවා. අන්නෝම් පරිපථයක් අපිට සම්බන්ධ කරලා අපිට මෙතෙන් අවශ්‍ය තරමට මේ බල්බ් සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට අපි මෙතනින් අපේ රචනා කොටස අපි මෙතනින් ඉවර වෙනවා. මෙතෙක් අපි ඔයාලත් එක්ක ප්‍රශ්න පත්‍ර රසක් සාකච්ඡා කළා. ඉතින් බහුවර්ණ ව්‍යුහගත රචනා කියන කොටස් තුන ගැන ඔයාලට හොඳ අවබෝධයක් ඇති කියලා අපි හිතනවා. රචනා ප්‍රශ්නවලදී හොඳින් කියවා නිවැරදි පිළිතුරු ලබා දෙන්න. ව්‍යුහගත රචනාවලදී හොඳින් කියවා ගැළපෙන අදාළ පිළිතුරු විතරක් ලියන්න. ඒ වගේම MCQ ප්‍රශ්න වලට අදාළව නිවැරදි පිළිතුරු පමණක් සපයන්න. එතකොට ඔයාලට ඒ ප්‍රශ්න වලට අදාළව සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන්. ඉතින් ඔය නංගිලා මල්ලිලා හැමෝටම විභාගයට හොඳින් මුහුණ දෙන්න ශක්තිය දැර ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මේ කරපු සරසවි දියවන වැඩසටහනෙන් ඔයාලා ලොකු දෙයක් ලබා ගන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් හැමෝම එක්සෑම් එකට හොඳින් මුහුණ දෙන්න ලැබෙන ජයග්‍රාහී කාලයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.